පළමුව මගේ දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. දූවිල්ලක් වෙනි මං වගේ මිනිහෙක්ව තෝරගෙන මේ ලෝකේ කරන්න පුළුවන් උතුම්ම වටිනාම අනර්ගම සේවයක් කරන්න දීම ගැන මගේ දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන අතර මේ අනර්ග අවස්ථාව ලබා දුන්නා සභා පාලකතුමාටත් මම ස්තුතිවන්ත වෙන අතර ඔබටත් මම ආශිර්වාද කරනවා ස්වාමීන් වහන්සේගේ පණිවිඩය ඔබට මට ආශිර්වාද වේවා. ආමෙන්. ෆිලිප්පි අතර මොකද්ද කියලා ඇහුවොත් සභාවකින් ඔබගෙන් ඇහුවොත් මෙතන ඉන්න බොහෝ අය කටපාඩම් දෙයි පදේ ෆිලිප්පි අතර කටපාඩම් කියවන්නේ ඒත් කමන්නේ කියවන්න. ෆිලිප්පි අතර කිව්වොත් සමස්ත සභාව කැමති පදයක් කටපාඩම් පදයක්. ඇයි ඒ තරම් මිනිස්සු එකට කැමති? ඇයි ඒක කටපාඩම් කරන්නේ? ඇයි පොඩි එක්කෙනාගින්න වැඩිමහල්ල දක්වා මේ පදයට කැමති? කියවන්න ශිෂ්‍ය තරන්නතුව. ස්වාමීන් වහන්සේ තුල නිතරම ප්‍රීති වේල්ලායයි නැවතත් කියමි. රයිට්. ස්වාමීන් වහන්සේ තුල නිතරම ප්‍රීති වේල්ලායි නැවතත් කියමි කියලා කියනවා. පාවුල්තුමා සමස්ත සභාවට කතා කරනවා ප්‍රීති වෙන්න ස්වාමීන් වහන්සේ තුල නිතරම ප්‍රීති වෙන්න. මිනිස්සෙකුට කෑම අවශ්‍යද? හලෝ මිනිස්සෙකුට ජීවත් වෙන්න කෑම අවශ්‍යද? වතුර, ඒ කියන්නේ වතුර බෝතල් තියෙන්නේ නේ. වාතය, ඔක්සිජන් මේ ඔක්කොම අපට අවශ්‍යයි මිනිස්සෙක් ජීවත් වෙන්න. මිනිස්සෙක් මේ පොළවේ ජීවත් වෙන්න ඒ වගේම එකක් තමයි අත්‍යවශ්‍ය එකක් තමයි ප්‍රීතිය කියන එක, සමාදානය කියන එක, සතුට කියන එක. ඒකද බොහෝ මිනිස්යන්ගෙන් ගිලී ගියලා තිබෙනවා. දෙවියන් වහන්සේ මිනිස්යාට දුන්නු දෙයක් තමයි ප්‍රීති වෙන්න, සතුට වෙන්න කියන කාරණාව. ඒක ලෝකෙම ඇවිල්ලෙම මිනිස්යාට දෙවියන් වහන්සේ දුන්නා. පළවෙනි මිනිස්යාටම දුන්නා. උන්වහන්සේ මුළු විශ්වයක් මවලා වවන්ටත් බලාගන්ටත් දීලා මුළු පොළොවේම බල ආක්‍රමණය කරලා ප්‍රීති වෙන්න කියලා උන්වහන්සේ ඊවලට ආශිර්වාද කරා. දෙවියන් වහන්සේ දන්නවා මිනිස්සෙකුට අවශ්‍යයි අනිවාර්යයෙන්ම මේ ප්‍රීතිය කියන එක. අද මේ මුළු ලෝකෙම මේ ප්‍රීතිය නැති වෙලා තිබෙනවා. වර්තමාන සභාව කිතුණුවාගේ ජීවිතය තුළ ඔය ප්‍රීතිය කියන එක නැති වෙන්න පුළුවන්ද? විතක ඇවිල්ලා විතක නැති වෙන්න පුළුවන්ද? දෙවියන් වහන්සේ දෙන ප්‍රීතියම ප්‍රීතියක්ද? දැන් අපි දන්නවා මේ ලෝකෙම මනුෂ්‍යගේ ප්‍රීතිය නැති වෙලාද නැද්ද ලෝකේ? 2021 ලෝකේ මනුෂ්‍යගේ ප්‍රීතිය බලපුවාම ඔක්කොම කඩා වැටිලා. නමුත් ස්වාමින් වහන්සේ මේ එක යුගයකට ලියුවා ලියවිල්ලක් නොවේ පිලිප් අතර. සෑම යුගයකටම දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ ප්‍රීති වෙන්න, නිතරම ස්වාමින් වහන්සේ තුල ප්‍රීති වෙන්න. ඔය ප්‍රීතිය කියන එක මනුෂ්‍යගේ ජීවිතේ අයිමි වුණාම මනුෂ්‍යයා රෝගී වෙනවා. මනුෂ්‍යයා දුර්වල වෙනවා. මනුෂ්‍යයා බෙලවීන වෙනවා. මනුෂ්‍යයාගේ ජීවිතේම කන පිට ඇරෙනවා. ඔය ප්‍රීතිය කියන එක අපේ ජීවිතේට අත්‍යවශ්‍ය දෙයක්. ඒක තමයි පාවුල්තුමා කියන්නේ ප්‍රීති වෙන්න, නිතරම ප්‍රීති වෙන්න ස්වාමින් වහන්සේ තුල. ස්වාමින් වහන්සේ තුල ප්‍රීති වීම පමණයි සදාකාලික වෙන්නේ. ඒ ප්‍රීතිය එක වෙලාවකට ඇවිල්ලා එක වෙලාවක නැති වෙන එකක් නෙවෙයි. මේ ලෝකේ හැම ප්‍රීතියක්ම එනවා යනවා. අපි දන්නවා මේ ලෝකේ ප්‍රීති වෙන්න නේද හදන්නේ පෝට් සිටි එක. එහෙමනේ? ඔව්. ලෝකේ ඕනම එකෙකුට ඇවිල්ලා ප්‍රීති වෙන්න පුළුවන් එතන. මෙගා සිටි, බිග් සිටි, පෝට් සිටි මේ ලෝකේ හැම රටක්ම අදාගෙන යන්නේ හැම දෙයක්ම ප්‍රීති වෙන්න. මොකටද තටාක තියෙන්නේ අක්කර ගණන් තටාක අදලා? ඇයි ප්‍රීති වෙන්න. ඇයි මේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය හදන්නේ? ප්‍රීති වෙන්න. ඇයි 5 star hotel 7 star hotel කියලා තට්ටු පිට තට්ටු හදන්නේ? ප්‍රීති වෙන්න මනුෂ්‍යයන්ට. නමුත් සදාකාලික දේ ප්‍රීතිය. අද අපි දන්නවා ලොකු 5 star hotel කියලා දවසම කාලා ආවත් එතන ඊට පස්සේ ඉවරද අනිද්දා ගෙදර ආපු ගම මේ ප්‍රීතිය ගිහිල්ලා. ඒකද දෙවියන් වහන්සේ දුන්න ප්‍රීතිය. මිනිස්සයා දෙවියන් වහන්සේව අයිමි කරලා මේ ප්‍රීතිය හොයාගෙන යනවා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය මෞංකාර දෙවියන් වහන්සේව අත්හැරලා මේ සැබෑ වූ ප්‍රීතිය මුළු ලෝකයට කවදාවත් හම්බෙන්න යන්නේ නැහැ. ඒක තමයි ඔබට මට ලැබුණු ආශිර්වාදය. ඒ සැබෑ වූ දෙවියන් වහන්සේත් සමග ඒ ප්‍රීති වෙන්නට උන්වහන්සේ අපිට උගන්වලා තිනවා. ඒ ප්‍රීතිය පමණයි සදාකාලික ප්‍රීතිය. මොකද අපි දන්නවා ලෝකේ මැවිල්ලේ ඉඳන් ආදාම් ගින්දන් ඒ වගේ ඉඳන් ඔය ප්‍රීතිය හොයන්න තමයි උත්සාහ කරන්නේ. ඒකනේ ස්වාමීන් වහන්සේ මෙච්චර ලොකු විශ්වයක් දුන්නා. ඒක උන්ට මදි වෙලා ඕ මොනවද සාතන් කියපු යාපත සහ නපුරු දැනගැනීමේ ගයේ මේක දැනට කන්න එපා කිව්වා මුන් ගිහලා කෑවා. කාගේ හඬ ආලද? යක්ෂයාගේ හඬ ආලා ඔවුන්ට ඕන ඊට වඩා ප්‍රීතියක්. දෙවියන් වහන්සේ අයිමි කරලා දෙවියන් වහන්සේගේ වචනේ අයිමි කරලා මේ ලෝකේ මිනිස්සයා කොච්චර උත්සාහ කරත් ඔහුට සැබෑ වූ ප්‍රීතිය හම්බෙන්නේ නැහැ.
තට්ටු පිට තට්ටු ගෙවල් ඇදුවා. නැව් පිට නැව් ගත්තත් මුළු පොළොවම අයිති කරගත්තත් මේ දෙවියන් වහන්සේව අයිමි කරලා මේ ලෝකයාගේ ප්‍රීතිය අද නැති වෙලා තිබෙන්නේ. මුළු ලෝකෙම ප්‍රීතිය අද නැති වෙලා තිබෙන්නේ. බලවත් රාජ්‍යයන් දිහා බලන්න. ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියා, කැනඩාව දිහා බලන්න. අනිකුත් රටවල් දිහා බලන්න. හැම මිනිහෙකම ප්‍රීතිය නැති වෙලා ගිහලා ඉවරයි. ඕ මේ ප්‍රීතිය ලබා ගන්න තමයි ධනය, බලය, නිලය ඔක්කොම ගොඩනගාගෙන ගියේ අවුරුදු ගණන්. අවුරුදු 10 ගාණක් මේක ගොඩනගාගෙන ගියා. හැම දෙයක්ම කඩා වැටිලා. අද කෝ මිනිහයාගේ ප්‍රීතිය? ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේව අයිමි කරලා මේ පොළවේ ප්‍රීති වෙන්නට උත්සාහ කරනවා, සතුටු වෙන්න උත්සාහ කරනවා. කිසිම කලක එක වෙන්නේ නැහැ. රටක රජෙක් යාපත් වුණොත් තමයි රටේ සෙනග සමාදානෙන් ඉන්නේ. එමනේ රටේ පාලකයා හොඳ වුණොත් තමයි සෙනගට පොඩක් නිදාසේ සතුටෙන් ඉන්න පුළුවන්. පාලකයා අවුල් වුණොත් ඔක්කොම අවුල්. විශ්වයේ මෞංකාර දෙවියන් වහන්සේව මුළු ලෝකයම අතහැරලා ඒ රජුන්ගේ රජ දෙවියන් වහන්සේව අතහැරලා මිනිස්සයා උත්සාහ කරනවා අර කදලා මේක අදලා දේවල් හොයාගෙන ගිහිලා ප්‍රීති වෙන්න උත්සාහ කරනවා. ප්‍රීතිය සදාකාලික නැහැ. අද එන ප්‍රීතියට නැහැ. අද හොයාගත්ත ධනෙට නැහැ. හැම දෙයක්ම අද මේ ලෝකේ නිෂ්ඵල වෙලා තිබෙනවා. ඒ දෙවියන් වහන්සේ ඔබටත් මටත් කියනවා ප්‍රීති වෙන්න. ස්වාමින් වහන්සේ තුල නිතරම ප්‍රීති වෙන්න. මොකද ඔක්සිජන් ඕනේ අපිට අනිවාර්යයෙන්ම ජීවත් වෙන්න. එමනේ නිතර මේක ඕනේද නැද්ද? ඒතකොට ස්වාමීන් වහන්සේ කියනවා ප්‍රීති වෙන්න, නිතරම ස්වාමීන් වහන්සේ තුල ප්‍රීති වෙන්න. මිනිස්යාගේ පැවැත්ම තියෙන්නේ දෙවියන් වහන්සේ තුල සිටියොත් පමණයි. ඒ තුල පමණයි සැබෑ වූ ප්‍රීතිය කන්ටිනියු කරගෙන යන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ලෝකේ ප්‍රීතිය අද එනවා ඊට නැතිනවා. මාසේ පළවෙනිදාට 30 වෙනිදාට විතරනේ පඩියම් වෙන්නේ. එදාට අපේ පඩි පැකට් එක හම්බුණා අපේ ආයෙත් ප්‍රීතිය එනවා. පහුවදාට නයිට් එක ගෙවලා ප්‍රීතිය ඉවර වෙලා. එමනේ අද මිනිස්යාගේ ප්‍රීතිය එනවා යනවා. කිතුණුවාගේ වර්තමාන සභාව ඔබගේ මගේ ප්‍රීතිය ඇවිල්ලා යන එකක් නොවේ. ඒක කන්ටිනියු තියෙනවා. ඒක සදාකාලික එකක්. දෙවියන් වහන්සේ තුළ පාවුල්තුමා කියනවා ප්‍රීති වෙන්න කියලා. පාවුල්තුමා කොයි වකවානුවේද කොහොම ඉඳගෙන මේක කිව්වේ කියන එක තමයි වැදගත් වෙන්නේ. ඔබට පුළුවන් මේ වගේ දෙයක් කියන්න. මේ වගේ වදන් පළවෙනි පදේ දැන් කියන්න. පිලිපි 4 පිලිපි 4 පළවෙනි පදේ කියවන්න තරහ නැතුව. එහෙයින් මාගේ ප්‍රේමවන්ත වූ මා ඉතා ඇලුම් වෙන්නා වූ සහෝදරයනි, මාගේ ප්‍රීතියත් ඔටුන්නත් වූ මාගේ ප්‍රේමවන්තයනි, මෙසේ ස්වාමීන් වහන්සේ තුල ස්ථීරව සිටපල්ලා. රයිට්. මේක කොයි අවස්ථාවකදීද කතා කරන්න පුළුවන් මේ වගේ එකක්. ෆුල් පිට් එකක් හම්බුනාම, මයික් එකක් හම්බුනාම, ස්ටේජ් එකක් හම්බුනාම නෙමෙයි මේ වගේ වදන් ඉන්නේ. මං අහන්නේ බලන්න. එයින් මාගේ ප්‍රේමවන්ත වූ මේ වගේ ඒවා ලියන්න පුළුවන්ද ඔයගොල්ලන්ට හිරගෙදරක ඉඳගෙන? හිරබත් කාලා, දඬු කඳේ ගහලා, ගුටි කාලා, පීඩාව තුල ඉඳගෙන මෙවැනි වදන් ලියන්න පුළුවන්ද? තේරුම් ගන්න මේ ලෝකේ පාවුල්තුමා හිරගෙදරක ඉඳගෙන හිරබත් කාගෙන ගුටි කාලා මෙන්න සභාවට ලියනවා ලිපියක්. හලෙලූයා. දෙවියන් වහන්සේ අපි සමග නම් හිරගෙදරත් රජගයක් වගේ තමයි. ඕනම තත්ත්වයක් උඩදී ඒ ප්‍රීතිය නැති වෙන්නේ නැහැ. මේ පුදුම මිනිස්සෙක් නේ පාවුල්තුමා. ඔබ මොකටද කල්පනා කරලා බලන්න මේ වගේ වදන් ඉන්නේ සෙනගක් දැක්ක ගමන් මොනට දකින්න ඕනේ. ඒ වගේම ස්ටේජ් එකක් ඕනේ, මයික් එකක් ඕනේ. එමනේ. මෙයා කතා කරන හැටි බලන්න හිරබත් කාගෙන ගුටි කාලා ඉන්න තත්ත්වය තමයි මේක කියන්නේ. මාගේ ප්‍රේමවන්ත වූ මා ඉතා ඇලුම් වන්නා වූ සහෝදරයනි, මාගේ ප්‍රීතියත් ඔටුන්නත් මාගේ ප්‍රේමවන්තයනි. මේ වගේ වදන් ඔබට පෞගේ කාලවල ඊද මට කියන හිරගෙදරට යන්න ඕනේ අපේ කට්ටිය. ලොක්ඩවුන් එක මේ වගේ වදන් වෙයිද කියලා කියන්නේ. අනේ අම්මේ අපි කොහෙටවත් යන්නත් නැහැ, එන්නත් නැහැ, පොඩි ජොලියකුත් නැහැ, මොකුත් නැහැ. මිනිස්සුගේ ජීවිතවල කඩා වැටිලා නෙමෙයිද? අපේ ගෙදර ඉඳගෙනම මේක කියන්න පුළුවන් තත්ත්වයක හිටියද? ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න. පාවුල්තුමා හොඳටම ගුටි කාලා, හිරබත් කාලා, හිරගෙදර ඉඳගෙන මේ වගේ වදන් කියන්නේ. කොහොම මිනිස්සෙක්ද? එයා තුල ප්‍රීතිය නැතුව මේක කියන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම එයා ප්‍රීතියෙන් ඉන්නවා. කිතුණුවෙක් ඉගෙන ගන්න ඕනේ. මේ පොළවේ කොයි තත්ත්වයේ උඩදී අපි හිටියා. ලෝකේ ආර්ථිකය කඩා වැටුණා. ලෝකේ අධ්‍යාපනය කඩා වැටුණා. ලෝකේ සෞඛ්‍ය කඩා වැටුණා. ලෝකේ දේශපාලනය කඩා වැටුණා. මිනිස්සයා කිතුණුවාගේ ස්වභාව, කිතුණුවාගේ ජීවිත කඩා වැටෙන්න බෑ. ඒක සැලෙන්න බෑ. ඒක පසුබට වෙන්න බෑ. ඒ ජීවිතේ ඒ විදියටම යන්න ඕනේ. ඒක තමයි පාවුල්තුමාලා දැනගත්තේ. ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලියෝ දැනගත්තේ. ඒක තමයි මුල් සභාව තේරුම් ගත්තේ. ඔබේ මගේ ජීවිතේ කොයි වගේද? විටින් විට අපේ ජීවිතවල කඩා වැටෙනවද? ආවල් දේ ලැබුණ නැත්තම් අපේ මනසෙන් අපි වැටිලා. ආවල් දේ අපිට ලැබුණ නැත්තම් අපේ ජීවිතවල විනාශ වෙලා. ආවල් කෙනා අපි ළඟට ආවේ නැත්තම් එතනින් උත් ඉවරයි.
පාවුල්තුමා කවුද ඔව් ළඟ ඉන්නේ? කවුරුත් නැහැ. හිරගෙදරක ඉඳගෙන ඔව් කියනවා ප්‍රීති වෙන්න ස්වාමින් වහන්සේ තුල නිතරම ප්‍රීති වෙන්න. ඉගෙන ගන්න. හිරගෙදර හිටියත් එකයි, රජගෙදර හිටියත් එකයි, පාරේ හිටියත් එකයි. රෝගී වෙලා හිටියත් එකයි, ස්පිරිතාලේ හිටියත් එකයි. දෙවියන් වහන්සේ ඔබට දුන්නු ගැලවීමේ කියන ප්‍රීතිය කිසිවෙකුට නැති කරන්න බෑ මේ පොළවේ. කිසිම අධිරාජවාදීෙකුට නැති කරන්න බෑ. කිසිම කෙනෙකුට බාධා කරන්න බෑ. ඔබට දෙවියන් වහන්සේ දුන්නා වූ ඒ ගැලවීමේ කියන ප්‍රීතිය නැති කරන්න. පාවුල්තුමා එක තේරුම් ගත්තා. හිරගෙදර ඉඳගෙන ඔව් ප්‍රීතියෙන් ඉන්නවා. ඔබට පුළුවන් ඔබ යන්නා වූ කුණාටුව තුළ ප්‍රීති වෙන්න. ස්වාමින් වහන්සේ තුල ඔබ වර්ධනය වෙන්න ඔන්න ඔබ තමයි කෙතුණුවාට ලැබෙන ආශිර්වාදය. ලෝකේ ධනවතුන්ට අද ඔය තියෙන ධනය කියන එක නැති වුණාම එටානිදා වෙනකොට ලෝකේ වැඩිපුරම පිස්සෝ වැඩි වෙනවා. ඇයි ඒ? මානසික රෝගිය බවට පත් වෙනවා. තියෙන ධනය, බලය, නිලය ඔක්කොම නැති වුණාම මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම කොරෝනා හොස්පිටල් හදනවාද කියන එක මම දන්නේ නැහැ. ඉදිරි කාලේ හදන්න ඕනේ මානසික රෝහල් වැඩි කරන්න වෙයි. ඇයි? මිනිසුන්ගේ ධනය, බලය නැති වුණාම මෙන්ටල් අවුට් වෙනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. නමුත් කිතුණුවේගේ ජීවිතයක වෙන්න බෑ. අපේ ජීවිතේ තියෙන සන්තක දේ අපිට නැති වුණත් අපේ ප්‍රීතිය කිසිවෙකුට නැති කරන්න බෑ. යෝබ්ගේ ජීවිතේ පැය කීපයක් තුල ජීවිතේ සියල්ල කඩා වැටුණා. කොරෝනා නිසා ලංකාව හෝ මුළු ලෝකේ ආර්ථිකය වැටෙන්න අවුරුදු කීයක් ගියාද? අවුරුදු දෙකක් විතර ආවනේ. නේ 20යි 21ත් ඇවිල්ලා තියෙනවානේ. අවුරුදු ගාණක් ගිහලා තමයි මේ තත්ත්වේ. ඔබ දන්නවද යෝබ්ගේ ජීවිතේ පැයක කාලයක් තුල, පැයක් හෝ දෙකක කාලයක් තුල ඔහුගේ ජීවිතේ තිබුණු සියලු බලය, නිලය, ධනය සියල්ල, ඔහුගේ සියලු සම්පත්, සියලුම දරුවෝ සියල්ලම නැති වෙලා ගියා. ඔව් නැගිටිනවා ස්වාමීන් වහන්සේ ඔබ දුන්සේක, ඔබ ගත්සේක, ඔබට මහිමය වේවා. අපේ රැකී රස්සාවක් නැති වුණාම අපේ මූණ කඩා වැටිලා, අපේ ජීවිතවල අඬාගෙන වැළපිලා මේමද අපි ඉන්නේ. අපේ ආයතනයේ පඩි පැකට් එකෙන් භාගයයි දෙන්නේ සමහර වෙලාවට. මම කියන්නේ මම රස්සාව කරන්නේ නැහැ නේ. මම ඔබට කියන්නේ පඩි පැකටේ භාගයක් ලැබුණාම අපේ ජීවිතේ ප්‍රීතිය නැති වෙන්න පුළුවන්ද? මොකද්ද මේ ප්‍රීතිය? දෙවියන් වහන්සේ තුල වර්ධනය වෙන්න මෙන්න ඉරබත් කාගෙන පාවුල්තුමා කියන ප්‍රීති වෙන්න නැවතත් මම කියනවා ස්වාමීන් වහන්සේ තුල ප්‍රීති වෙන්න කියලා කියනවා. යෝග්‍ය ජීවිතේ සියල්ලම නැති වෙලා ඔව් කියනවා ඔබ වහන්සේ දුන්නා, ඔබ වහන්සේ ගත්තා, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ස්වාමීනි කියලා. මේ වගේ කිතුනෝ මේ පොළවේ ඉන්නවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න මේ කාලවල වල. කී දෙනෙක් මේ කොරෝනා නිසා දෙවියන් වහන්සේ දාලා ගිහිල්ලාද? හරියට කොරෝනා එක දෙවියන් වහන්සේ ගෙනාවා වගේ. මං අහන්නේ කී දෙනෙක්ගේ ජීවිතේ කඩා වැටිලා තිබෙනවද? දෙවියන් වහන්සේවද අතුරෙක් වගේ බලනවා. කී දෙනෙක් සුනාමිය නිසා දෙවියන් වහන්සේ දාලා ගියාද? මොකද කල්පනා කරලා බලන්න මේ ලෝකේ දෙවියන් වහන්සේ වරියට අඳුනගත්තේ නැති මිනිස්සුන් හරියටම දැනගත්තේ නැත්තම් මිනිස්සුන් දෙවියන් වහන්සේවත් දාලා සභාවක් දාලා යන තත්යකටපත් වෙලා දෙනවා. මෙන්න පාවුල්තුමා ඉරගෙදර ඉඳගෙන සභාවට ආදරය කරනවා. සභාව වෙනුවෙන් කැපවීම කරනවා. ඔහුගේ වදන් ටික පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හිරබත් කණ එකෙකුට මේ වගේ වදන් එයිද? මාගේ ප්‍රේමවන්ත වූ මේක නම් එන්නේ ලව් කරන කෙනෙකුටනේ. එහෙමනේ ආදරය කරන අයනේ මේ වගේ මගේ පෙම්වතිය, මගේ ඩාලින් කියලා ඔය වගේ වදන් එන්නේ ඔය ආදරය කරන කාලේ. පාවුල්තුමා කොහොමද සභාවට ආදරය කරන්නේ? ආමෙන්. ස්වාමීන්ගේ සභාවට ප්‍රේම කරන්න ඕනේ නම් මෙන්න මේ වගේ තමයි ප්‍රේම කරන්න. එවිට තමයි සභාව වර්ධනය වෙන්නේ. එවිට තමයි සභාව තුළ පිපිදීමක් අටගන්නේ. ඉරබත් කාගෙන සභාව තමයි ඔහුගේ ලෝකේ. දෙවියන් වහන්සේගේ රාජ්‍ය තමයි ඔහුගේ ලෝකේ. කොරෝනා කියන එක නෙමෙයි අපිට එන්න ඕනේ මනසට. ස්වාමීනි මනුෂ්‍යයන් ගැලවීම ලබන්න ඕනේ. මේ මැරෙන මනුෂ්‍යයන්ට මොනවද වෙන්නේ? දවසින් දවස දාස් ගණන් මිනිස්සු මැරලා වැටෙනවා. ඒගොල්ලන් කොහෙටද යන්නේ? ඒක තමයි අපේ මනසට එන්න ඕනේ. කිතුණුවාගේ. අපිට එන්නේ මොනවද? මගේ ජොබ් එක ගහලා ඇවිත් දන්නේ අම්මා. ලබන මාසේ මොනවා කරගන්න වෙයිද දන්නේ නැහැ. ඒක නේද අපේ කට්ටියට. දැන් තියෙන මොකද්ද අමාරු අපේ? මොනවා වුණත් කමන්නේ අප්පා නත්තල සමර කරගන්නත් ඕනේ. නත්තලට අර්ග ගන්න ඕනේ. මේක නේද අපිට තියෙන්නේ. මුළු ලෝකෙම දිහා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔබ කිතුණුවෙක් නම්, ඔබ දෙවියන් වහන්සේගේ හදවත තියෙන මිනිස්සෙක් නම් මෙන්න පාවුල්තුමාලා හිරගෙදර ඉඳගෙන සභාව වෙනුවෙන් කැපවීම කරනවා. සභාවට දේශනාවක් යවනවා. මාගේ ප්‍රේමවන්තයනි. වදන් වලින් එක වදනක් මේ ඔබ දන්නවා අපි මේ හිරගෙදර ඉඳගෙන ලියනවා කියන එක අපි දන්න නිසානේ. නැතුව මේ ලිපිය කවුරුරි පිටින් එන කියවුවොත් කොහොමද මේ කියවන්නේ? ෂා නියම තැනක ස්ටේජ් එකක් හම්බෙලා මයික් එකක් හම්බෙලා අම්මා මාර දේවල් දේශනාවන්නේ දෙන්නේ. හිරබත් කාලා දඬු කඳේ ගහලා හිරබත් කාගෙන මේ වගේ වදන් ඉන්නේ කොහොමද?
දෙවියන් වහන්සේ ඔබට දුන්නු ශක්තිය එක තරම් බලවත්. ඒක තුල ඔබ ජීවත් වෙන්න ඔබට දැනගන්න පුළුවන්. ඒ පාවුල්තුමාලා එතන තමයි හිටියේ. ඒ ස්ටෑන්ඩඩ් එකට තමයි සභාව එන්න ඕනේ. ඒක තමයි ඉරගෙදරින් දෙන සභාවට කියනවා මාගේ ප්‍රේමවන්තයේනි. ඊළඟට කියනවා මා ඊතා ඇලුම් වන්නා වූ. එයා කාටද ඇලුම් වන්නේ? සභාවට. ආමේන්. අපි කාටද ඇලුම් වෙලා ඉන්නේ? රස්සාවට, ආයතනෙට, දේශපාලනයට, ලෝකයට, අරයට, මෙයාට ඔක්කොම අපි ඇලුම් වෙලා ඉන්නේ. අපේ ප්‍රීතිය හම්බෙයිද අපිට? අපේ ප්‍රීතිය නැති කරන උන් තමයි උන් ඔක්කොම. අපි උන්ට ඇලුම් වෙලා ඉන්න අපේ ප්‍රීතිය නැති කරලා දාලා යනවා. දෙවියන් වහන්සේට ඇලුම් වෙලා ඉද්දී මම කොහේ හිටියත් මගේ ප්‍රීතිය නැති කරන්න හම්බෙන්නේ නැහැ. මට ගැව්වත්, මට තුවාල කරත්, මාව දඬු කඳේ ගැව්වත්, මාව කුරුසයක එල්ලුවත් මගේ ප්‍රීතිය කිසිවෙකුට නැති කරන්න බෑ. ඒක තමයි කිතුණාට ලැබුණු ආශිර්වාදය. ඒක තමයි ඔබට ලැබුණු ජයග්‍රහණී ජීවිතය. මොකක් කල්පනා කරලා බලන්න ඔබේ ජීවිතේ කොතනද තියෙන්නේ කියලා. මා ඊතා ඇලුම් වන්නා වූ සහෝදරයනි මාගේ ප්‍රීතිය මොකද්ද ඔබේ ප්‍රීතිය මොකද්ද? අපේ ප්‍රීතිය මොනවද කියන්න බලන්න. අපේ ප්‍රීතියම මේ තියෙන ලෝකයේ දේවල්. පාවුල්තුමා කියන්නේ ස්වාමින්ගේ රාජ්‍ය, සභාව. මට වගේ ප්‍රීතිය ඔයගොල්ලන් තමයි. දැන් මෙයාගේ ප්‍රීතිය ඉරගෙදරින් එළියටම ආව ගන්න කියලා කියන්නේත් නැහැ. දැන් අපි නම් මොනවද කියන්නේ මේ වගේ අවස්ථාවක? අනේ ලොක්ඩවුන් එක අයින් කරන්නකෝ. මගේ මාමා බලන්න තියෙනවා. එහෙමනේ කියන්නේ. පාවුල්තුමා කියන්නේ මාව එළියට ගන්න කියලා කියන්නේ නැහැ. පාවුල්තුමා කියන්නේ මගේ ප්‍රීතිය සභාව. මගේ ප්‍රීතිය උන්වහන්සේගේ රාජ්‍ය වර්ධනය වීම. මිනිස්සු ගැලවීම ලබන්න ඕනේ. ඒකයි මගේ ප්‍රීතිය කියන එකයි ඔය තේරුම් ගත්තේ. ඔබේ මගේ ප්‍රීතිය කොයි වගේද තියෙන කියලා මොහොතක් අල්ලමු. ඊට පස්සේ ඔය කියනවා මාගේ ප්‍රීතියත් ඔටුන්නත් වූ මාගේ ප්‍රේමවන්තයේනි. ඔටුනු දානවා, ඔටුනු ගලවනවා. එහෙමනේ අපේ රටවල් වල. ඔටුනු මේන් එකෙක් දාපුවා තව ගෑණියෙක් කියලා ඒ ඔටුනු ගලවනවා. එහෙමනේ. නමුත් ස්වාමීන් වහන්සේ තුල පාවුල්තුමා කියනවා මගේ ප්‍රීතියත් මගේ ඔටුන්නත් ඔගොල්ලන්. මේ වගේ තමයි සභාව තුල තියෙන්නේ ඒ ලෙංගතුකම, මිත්‍රකම, නෑකම, සම්බන්ධතාවය මේමයි තියෙන්නේ. පූජකයාට සහ ඇදහිලිවන්තයන් අතර තියෙන්නේ මෙන්න මෙවැනි සම්බන්ධතාවය. කල්පනා කරලා බලන්න මගේ ප්‍රීතියත් ඔටුන්නත් ඔබ. උන්වහන්සේගේ සෙනගට මෙන්න මේමයි පාවුල්තුමා ප්‍රේම කරේ. සෙනගත් ඒ වගේ තමයි පාවුල්තුමාලාට ප්‍රේම කරේ. වර්තමාන සභාව කොයි වගේද තියෙන්න ඕනේ? අපි කාටද මේව ප්‍රේම කරන්නේ? අපේ ඔටුන්නක් ඇටියට පූජකයා ගැන හිතනවද? පූජකයා ඇදහිලිවන්තයන් ගැන ඔටුන්නක් ඇටියට හිතනවද? මෙන්න මේක තමයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. මගේ ප්‍රීතියත් මගේ ඔටුන්නත් වූ ප්‍රේමවන්තයෙනි. අපි ආදරය කරනවා නම් මේමයි සභාවට ආදරය කරන්න ඕනේ. හලෙලූයා. ඔබේ මගෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේක තමයි. හිරබත් කාගෙන ඉරගෙදර ඉඳගෙන උන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔව් කල්පනා කරගෙන ඉන්න. මේක තමයි ඔබේ මගේ වෙන්න ඕනේ. හැබැයි ඔව් ප්‍රීතියෙන් ඉන්නේ. වෙන කිසිම දෙයක් ගැන ඔව් කනස්සල් වෙන්නෙත් නැහැ, කඩගාටු වෙන්නෙත් නැහැ. දැන් දෙවෙනි පදේ පොඩ්ඩක් තරහා නැතුව ඉමීට කියවන්න සිස්ටර්. ස්වාමින් වහන්සේ තුල එක්සිට් වෙන මෙන් ස්වාමින් වහන්සේ තුල එක්සිට් වෙන්න. ජීවිතේ කඩා වැටෙන්න එපා. මම ඉරගෙදර හිටියත්, මම නැති වුණත්, මම මැරුණත් ස්වාමින්ගේ රාජ්‍ය සභාව කියන එක ඉදිරියට යා යුතුයි. ඒක තමයි පාවුල්තුමා කියන්නේ. එක්සිට් වෙන්න, කලබල වෙන්න එපා. එක්සිට් වෙන්න. ස්වාමීන් වහන්සේ තුල එක්සිට් වෙන මෙන් එබෝදියාගෙන් ඉල්ලමි. එක පුද්ගලයෙක්ගෙන් ඉල්ලනවා. කණ්ඩායමකින්. කීගෙන්ද ඉල්ලමි. සෝමගෙන් උත් මම බලාපොරොත්තු වෙනවා. ඒක ඔයගලන්ට තේරෙන නම් වලින් කියන්න එපා. එසේය මේ ස්ත්‍රීන්ට උපකාර කරන ලෙස මේ ස්ත්‍රීන්ට උපකාර කරන වැන්දපුවන්ට අසරණියන්ට උදව් කරන සේවය නතර කරන්න එපා. මම ඉරගෙදර හිටියා කියලා ඔයගලන් එක කන්ටිනියු කරගෙන යන්න. සැබෑ හවුල් වැඩ කරන්නේ කූ නුඹගෙනුත් ඉල්ලමි. සැබවින්ම වැඩ කරගෙන හිටපු කට්ටිය දැන් මගේ ඉරගෙදර ගියාම ඕක නතර කරන්න එපා. ඒක ඔයගොල්ලන් කරගෙන යන්න. ඔව්හු ක්ලේමන්ට් සහ මාගේ අනික් හවුල් සේවකයන් ඇතුළුව බණ්ඩසා නිලමෙලා ඔක්කොම අවුල්කාරයෝ ඔක්කොම එකතු වෙලා මා සමග සුභාරංචියේ වැඩ කළෝය. මාත් එක්ක ඔයගොල්ලන් සුභාරංචියේ වැඩ කරපේවා මට මතකයි. ඉරගෙදර ඉන්නකොට අපිට මතක් වෙන්නේ කවුද? අයියායිද, නංගියයිද, ලොක්ඩවුන් එකකින් අපිට පන්ද හම්බෙයිද, අපේ අයියායිද, මෙයායිද අපිට මතක් වෙන්නේ. පාවුල්තුමාට ඒවා කවුරුත් මතක් වෙන්නේ. මට මං කරපු සුභාරංචි සේවය, මාත් එක්ක ආපු බණ්ඩා, මාත් එක්ක ආපු නිලමේ, මාත් එක්ක ආපු සෝමදාස. අනේ ඒ සේවාවන් ඔයගොල්ලන් කරගෙන යන්නේ. මම ඉරගෙදර හිටියා කියලා නතර කරන්න එපා. යාපද්ද දෙවියන් වහන්සේගේ මිනිස්සයා
ඔව් ප්‍රීතියෙන් මේවා කියන්නේ. අපේ කට්ටිය නම් අර ආවේ නැහැ කියලා මූණ කඩාගෙන ඉන්නවා. මූණ වේගෙන් එල්ලගෙන ඉන්නවා. හැබැයි පාවුල්තුමා ඉරගෙදර එන එක වචනයක් කිව්වේ නැහැ. මගේ දුක උඹලට පේන්නේ නැද්ද කියලා කිව්වද? මේක තමයි දෙවියන් වහන්සේ දුන්නු ප්‍රීතිය. ඔව් ඉරගෙදරේ මාව එළියට ගන්න කියලා කිව්වේ නැහැ. ඔව් ඉරගෙදර ඉඳගෙන සභාව සෙනග ඔයගොල්ලන්ගේ සේවාවන් ඒවා කන්ටිනියු කරගෙන යන්න කියලා කාරණාව ගැන. තව මොනවද කියන්නේ සිස්ටර්? ඔවුන්ගේ නාම ජීවන පොතෙහි තිබේ. ඒ සේවාවන් කරපු කැපවීම කරපු සියලු දෙනාගේ නම ඒ ජීවන පොතේ සඳහන් වෙලා තිබෙනවා. හිරගෙදර ඉන්න මනුස්සයට දෙවියන් වහන්සේගේ ස්වර්ගයේ තිබෙන ජීවන පොතත් උන්වහන්සේ පෙන්වන්න සූදානම්. අපේ කට්ටිය ගෙදර ඉඳගෙනම අඬ ඉන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය පෙන්නයිද? උන්වහන්සේගේ ස්වර්ගය පෙන්නයිද? ඔබ කල්පනා කරලා බලන්න. ඉරබත් කාගෙන දඬු කඳේ ඉඳගෙන වේදනාවෙන් ඉන්න මේ මනුස්සයා ස්වර්ගයේ ජීවන පොත තියෙන දෙවියන් වහන්සේ ගාව. ඒ ජීවන පොත පෙන්වුවේ යෝහන්ට තමයි පෙන්වුවේ ටිකක්. පැහැදිලිද? මේ පාවුල්තුමාටත් පේනවනේ. හිරගෙදර ඉඳි පේනවද අපිට ස්වර්ගේ? පේනවා. ඕකට තේරෙනවද? මෙන්න මේ තැනට තමයි ඔබ එන්නට ඕනේ. මොනතරම් පීඩාවන් ආවත්, මොනතරම් බාධක ආවත්, මොනතරම් ප්‍රශ්න කුණාට අපිට ආවත්, එක පිට අපිට කරදර ආවත්, අපේ දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. මෙයා පාවුල්තුමා ඉරගෙදර ඉඳගෙන යාඥා කරන නිසා තමයි ඔහුට ජීවන පොතේ නුඹලාගෙන් ආවල් කෙනාගේ නම පවා සඳහන් වෙලා තියෙනවා කියලා ඔව් කියනවා. මගේ උතුම් ඔබයි. මගේ ප්‍රේමවන්ත වූ ඔබයි. මට ඉතා ඇලුම් වූ ඔබයි. ඔහුගේ වදන් ටික බලන්න. හිරගෙදර ඉඳගෙන මෙවැනි තත්වයක ඉන්නවනම් අපේ ගෙදර ඉඳගෙන අයි අපිට දෙවියන් වහන්සේට මේව නමස්කාර කරන්න බැරි. ඇයි මේ අපිට ලැබුණු නිදහස තුල දෙවියන් වහන්සේගේ සභාව ගැන මේ හිතන්න බැරි. ඇයි අපිට ලැබුණු මේ අවස්ථාවන් තුල මනුෂ්‍යයාට සුභාරංචි කියන්න බැරි. ඇයි ප්‍රේමවන්ත වූ සහෝදරයා සහෝදරිය මොහොතක් කල්පනා කරලා බලන්න. අපි ගැනමයි හිතන්නේ. ස්වාමින්ගේ රාජ්‍ය සභාව ගැන සේවය ගැන අපි පොඩ්ඩක් හැරිලා බැලුවොත් මීට වඩා පුළුල් සේවයක් අපිට කරන්න පුළුවන්. හලෙලූයා. එතනටයි එන්න ඕනේ. මොකද ඔබ වගේම අසරණ මිනිස්සු දහස් ගාණක් මේ පොළවේ ඉන්නවා. ඒ අසරණයන්ව මෙතනට ගේන්න ඕනේ වගකීම යුතුයකම ඔබ සතු. මම හිරගෙදර හිටියට සේවය නතර කරන්න එපා. ඒකයි පාවුල්තුමා කියන්නේ. ඔබ මගේ යුතුයකම මොනවද? අපි ගැන හිතාගෙන ඉන්නේ. අපි ආයෙ වෙන අඩුම ගානේ මදහත්කාරකම මේ අසරණ ජීවිතවල ගැන දවසින් දවස තරුණියන් කුඩු බීලා ජීවිතවල විනාශ වෙනවා. මේ අසරණයන්ව බේර ගන්න පුළුවන් කාටද? ඔබේ මදහත්කාරකම, ඔබේ යාඥාව, ඔබේ කැපවීම පොඩ්ඩක් දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන පොඩ්ඩක් හිතන්න. අපි එන්න වර්ෂයට හරි යන්න අපි 2022කට පාතබන්න යන ඔබ මම තීරණයක් ගමු. ස්වාමින්ගේ රාජ්‍ය උදෙසා, සභාව උදෙසා මෙන්න මේ වගේ කැපවීමකට අපි එමු. අපි ගැනමනේ අපි හිතන්නේ නිතරම. අපි උන්වහන්සේගේ රාජ්‍යය ගැන පොඩ්ඩක් හිතමු. එතකොට තමයි සැබෑ වූ ප්‍රීතිය ඔබට ලැබෙන්නේ. ඊළඟට කියවන්න තරහ නැතුව ආයෙත් අතරවෙනි පදේ කියන්න කමන්න. ස්වාමීන් වහන්සේ තුල නිතරම ප්‍රීති වේල්ලා. මල්ලියේ මම මේ ගෙදරට මම ප්‍රීතියෙන් තමයි ඉන්නේ. ඔයගොල්ලන් නිතරම ස්වාමීන් වහන්සේලා ප්‍රීතියෙන් ඉන්න. ප්‍රීති වේල්ලා යයි නැවතත් කියමි. මම ඒක ස්ථිර කරන නැවතත් ප්‍රීති වෙන්න. අඬන්න බෑ කිසිම කිතුණුවෙකුගේ ජීවිතේ කලකිරෙන්න බෑ, කනසල්ලු වෙන්න බෑ, කනගාටු වෙන්න බෑ, කඳුළු සලන්න බෑ. ප්‍රීතියෙන් ප්‍රීති වෙන්න. එච්චරයි දෙවියන් වහන්සේ කියන්නේ. මම ආන්න කැමති මේ බයිබල් පදයේ දෙවියන් වහන්සේ කොතනද කියලා තියෙන්නේ. මගුල් ගෙදරකට විතරද මේක කියන්නේ ප්‍රීති වැල්ලක් කියලා? මල ගෙදරකට කියන්නේ ස්වාමීන් වහන්සේ ගාව එහෙම මල ගෙදරට මගුල් ගෙදරකට කියලා නැහැ. ඔබ ජීවිත කාලේ පුරාම ප්‍රීති විය යුතුයි. ඔබේ ප්‍රීතිය නැති වුණොත් ඔබ රෝගී වෙනවා. ඔබේ ප්‍රීතිය නැති වුණොත් ඔබේ පවුල අවුල් වෙනවා. ඒ නිසා තමයි ස්වාමීන් වහන්සේ තුල නිතරම ප්‍රීති වෙන්නේ. අද මිනිස්සු ස්වාමීන් වහන්සේ දාලා ගිහලා ප්‍රීති වෙන්නේ කොහමද? බෝතලයක් ගන්නවා, අඩියක් ගහනවා, ඌ ප්‍රීති වෙනවා. එහෙමනේ? පවදාට ඔය ස්ටින් එකක් වගේ තමයි ඔගේ ජීවිතේ. එහෙමනේ? ඔව්. කිසිම නෑ. අඩිය ගහපුවම ෂොට් එක ගාපුවම දුමක් ඇද්දාම ඌ ඉන්නේ නිකන් සුර ලෝකෙක ඉන්නේ. පවදාට නිකන් බල්ලෙක් වගේ. එහෙමනේ? පණ නෑ නැගිටින්න. මිනිස්සුගේ ප්‍රීතිය කෝ? සමහර අය ප්‍රීති වෙන්නේ යනම් මියුසිකල් ෂෝ වලට. රෑ ඉඳන් එළි වෙනකන් නටනවා. නටලා පවදා කබරේක් වගේ ඉන්නවා. පණ නැතු. ඇයි නටලා ඊට පස්සේ මොකුත් කරන්න බෑ. නිින්දත් පවදා දවසම නිදි. අපරාධේ. මුගේ ප්‍රීතිය ඒකද? මේ ලෝකේ ප්‍රීතිය ස්ථිරයිද? මේ ලෝකේ ප්‍රීතිය කියලා හිතන්නේ ආවල් දෙයින්. කිසිවෙකුට මේ ප්‍රීතිය හම්බෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ හිමි කරගත්ත මනුෂයාට පමණයි ඒ සැබෑ වූ ප්‍රීතිය හම්බෙන්නේ. පාවුල්තුමා එළියේදීත් ඔය වගේ ප්‍රීතියෙන් හිටියා. හිරබත් කාගෙනත් ඔව් ප්‍රීතියෙන් ඉන්නවා. මේ තැනට තමයි කිතුණු වෙන්න ඕනේ. ඔබේ මගේ ජීවිතේ වෙනස් වෙන්න ඕනේ. ඔන්න ඔතන තමයි. පුදුම ප්‍රීතියක්. හිමීට කියවන්න සිස්ටර් තව පොඩ්ඩක් පල්ලයට.
නුඹලාගේ ඉවසිලිවන්තකම සියලු මනුෂ්‍යයන්ට දැනගන්න ලැබේවා. නුඹලාගේ ඉවසිලිවන්තකම සියලු මනුෂ්‍යයන්ට දැනගන්න ලැබේවා. මොන තත්වයක් උඩදී අපි ගමන් කරත් අපේ ඉවසිලිවන්තකම කියන එක නැති වෙන්න බෑ. ඉවසිලිවන්තකම නැති වුණා කියන්නේ ප්‍රීතිය නැති වෙලා යනවා. දැන් මං ආන්න කැමති ඔයගොල්ලන්ගේ පවුලේ ඔයගොල්ලන් නෝනා මාත්‍යා දරුවෝ හොදට ඉන්නවා. හරිද ඉනාවීගෙන. මාත්‍යට හරි නෝනට හරි දරුවෙකුට හරි කේන්ති ආවෝ. ඉවසීමට අනිත් වචනේ ඉවසීම සහ ඉවසීම අනිත් විරුද්ධ වචනේ මොනවද? ඉවසීම කියන එකට විරුද්ධ වචනේ මොනවද? කේන්තිය ගන්න පුළුවන්, කෝපය ගන්න පුළුවන් නේ. හරි. කේන්ති ආව මාත්‍යට. ආපුවා මාත්‍ය පොලේ ගැවුව තිබුණු ටීවී එක. ප්‍රීතිය ගියා. මං අහන්නේ ඒක තමයි ඉවසිලිවන්තකම. නුඹලාගේ ඉවසිලිවන්තකම සියලු මනුෂ්‍යයන්ට දැනගන්න ලැබේවා. කිතුණුවේගේ ඉවසිලිවන්තකම අසල්වැසියන්ට දැනෙනවද? ඔබේ ඥාතීන්ට දැනෙනවද? ඔබේ යාළුවන්ට පේනවද? අද බොහෝ සමහරු කිතුණුවෝ ඉන්නවා. ඔවුන්ගේ ඉවසිලිවන්තකම ගමේ එපා වෙලා තියෙන මිනිස්සුන්ට. සමහරු ගම් වලට යන්න බෑ. සමහර කිතුණුවෝ ඉන්නවා උන්ගේ ඉවසිලිවන්තකමක්ම නැහැ. ඒ මුරුදුකම නැහැ. අපේ ඉවසිලිවන්තකම කොහොමද? ඉරගෙදර කාගෙන ඉරබත් කාගෙන දඬු කඳේ ගාලා ගුටි කාලා ඉන්න මිනිස්සෙක් කියනවා උඹලගේ ඉවසිලිවන්තකම සියලු මනුෂ්‍යයන්ට පෙනෙන්න තිබේවා. ආමේන්. ඔයගොල්ලන්ගේ ඉවසීම කොහොමද? විශිෂ්ටයි. හොඳයි. නෝනට නගිනවද මහත්තයට නගිනවද මම දන්නේ නැහැ. දරුවන්ට නගිනවද දන්නේ නැහැ. දැන් පොඩි එකාගේ ඉඳන් පුදුම කේන්තියක් නෑ කාලයක් නේ. පොඩි එකාව ෆෝන් එක පොලේ ගහන කාලයක්. ඔව් ඌට කේන්තිය ඌ පොලේ ගහන ෆෝන් එක. ඉතින් මහත්තයා ෆෝන් නෙමෙයි මහත්තයාට නම් පොලේ ගහන්න ඕන ටීවී එක. හයි මූ ෆෝන් එකම පොලේ ගහනවා පොඩි එකා. කේන්තිය. උඹලගේ ඉවසීම අන්‍යන්ට පෙනෙන්න තිබේවා. පාවුල්තුමාගේ ඉවසීම කොහොමද කියන්නකෝ? ඉරගෙදර ඉඳගෙන යාඥා කරගෙන ප්‍රශංසා කරගෙන මිනිසුන් සභාවට ලිපි ලියාගෙන පුදුම ඉවසිලිවන්තකම. මේ ඉවසිලිවන්තකම ඔබට තියෙනවද? අපි හිර වෙච්ච වෙලාවවලදී කුණාටු අපි වට කරගත්ත වෙලාවේදී බාධක පිට බාධක ආපු වෙලාවවලදී අපේ ඉවසිලිවන්තකම අන්‍යයන්ට පෙනෙන්න තිබෙනවද කියලා මොහොතක් කල්පනා කරලා ඔබේ අසල්වැසියන්ට ඔබේ යාළුවන්ට මිත්‍රයන්ට ඔබේ දෙමව්පියන්ට ඒ ඉවසිලිවන්තකම තමයි පෙනෙන්න තියෙන්න ඕනේ. ඒක තමයි සුභාරංචිය. අපේ ඉවසිලිවන්තකම හොඳයිද? දැන් බලන්න ඕනේ දුවලට. මාර ඉවසිලිවන්තකමක් තියෙන දුවලට එහෙමනේ පුතාලත් එහෙම තමයි ඈ. ඉවසිලිවන්තකම කොහොමද? පේන්න පවුලේ අම්මා දකින්න දරුවන්ගේ ඉවසිලිවන්තකම. ඉතින් අන්‍යයන්ට පෙනෙන්න තිබේවාද කියන්න පුළුවන්. අපේ කටේ ගීතිකාව කියන ප්‍රීතියෙන් සිටින්න නැවතත් කියමි නුඹලගේ ඉවසීම අන්‍යයන්ට පෙනෙන්න තිබේවා. මක් නිසාද යේසුස් ළඟ සිටී. එහෙමයි ගීතිකා කියන්නේ අපේ කට්ටිය. නෝනට පේන්නේ මාත්‍යාගේ ඉවසීම, මාත්‍යට පේන්නේ නෝනාගේ ඉවසීම. ඉතින් කොහෙද අල්වාසියන්ට ඒ ඉවසීම පේන්නේ? නුඹලගේ ඉවසීම තියෙනවා. ඉවසීම නැති වුණොත් ප්‍රීතිය ගිලී යනවා. බොහෝ මනුෂ්‍යයන්ගේ ප්‍රීතිය නැති වෙලා අද රෝගී තත්ත්වයටපත් වෙන්නේ හේතුව තමයි අපිට ප්‍රීතිය නැත්නම් අපිට කෝපය ඊළඟට විරුද්ධ වචනේ කෝපය. අද කෝපය තමයි මනුෂ්‍යයන් ආක්‍රමණය කරන්නේ. පාවුල්තුමාලගේ ජීවිතේ කෝපය පාලනය කරේ නැහැ ගැලවීම ලැබුවා. ගැලවීමට කලින් කෝපය තමයි තිබුණේ. වෛරය තිබුණේ ඕනම දෙයකට ඔට්ටුයි. ගැලවීම ලැබුවා සභාව තුළ හිටියා තේරුම් ගත්තා මේ වෙලාවේ ඉඳන්ම උඹලගේ ඉවසිලිවන්තකම අන්‍යයන්ට පෙනෙන්න තිබේවා කියලා කියනවා. දැන් ඔව් තුල තිබෙනවද? ඔව් තුල තියෙන දේ තමයි කතා කරන්නේ. ආමේන්. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඔබගේ ඉවසිලිවන්තකම කොහොමද? මොහොතක් හැරලා බලන්න. ඒක අන්‍යයන්ට පෙනෙන්න කලින් ඔයගොල්ලන්ගේ ගෙදර පේනවද කියලා කල්පනා කරලා බලන්න. ඊළඟට අසල්වැසියන්ට පේනවද ඥාතීන්ට පේනවද දෙමාපියන්ට පේනවද කියලා මොහොතක් කල්පනා කරලා බලන්න. මේ ඉවසිලිවන්තකම තමයි අපේ ප්‍රීතිය. ඉවසිලිවන්තකම නැති වුණොත් ප්‍රීතිය ගිලී යනවා. පාවුල්තුමාලගේ ඉවසිලිවන්තකම නිසා ප්‍රීතිය එසේම තිබෙනවා. තව පොඩ්ඩක් කියවන්න සිස්ටර්. නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලෙහිදී ස්තුති දීම සමග යාඥාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වා කළා. නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා කිසිවක් ගැන මේ පොළවේ ඔබට හිමි කරගන්න බැරි වුණාද යමක්? කිසිවක් ගැන කනගාටු වෙන්න එපා. ඒ කියන්නේ මොනම දෙයක් වෙනුවෙන්වත් කනගාටු වෙන්න එපා. ආර්ථිකය කඩා වැටුණා, අපේ අස්තකර්මාන්තේ වැවුණා, අපේ රැකියාව නැති වුණා, අට දරුවෙක් නැහැ, ගෙයක් නැහැ, රැකියාවක් නැහැ. කිසිම දෙයක් ගැන කනගාටු වෙන්න බෑ. කෙනෙක් නැති වුණා, මැරුණා, කිසිම දෙයක් ගැන කනගාටු වෙන්න එපා.
පාවුල්තුමා මේක ඉරගෙදර ඉඳගෙන කියනවා. කිසිවක් ගැන කනගාටු වෙන්න එපා. ඒ කියන්නේ ප්‍රීති වෙන්න කියන එක තමයි කියන්නේ. අපි දවසකට කීයක් ගැන කනගාටු වෙනවද මට කියන්න. අපේ මිනිස්සු කීයක් ගැන දවසකට කීයක් කාරණාවන් ගැන කනගාටු වෙනවද? මේ බඩ පිරෙන්න කාගෙන ඉන්නකොටම කියනවා රැයට මොනවා කණ්ඩක් දන්නේ නැහැ නීගා. ඉතින් කනගාටු වෙනවා එට කණ එක ගැන. රැයට කණ එක ගැන. මේ බඩේ ඉන්න දරුවා තව ඉපදිලා තව අවුරුදු 5කින් තමයි ඉස්කෝලේ යන්නේ. බඩේ ඉන්න කාව තියාගෙන කල්පනා කරන අම්මා අනේ මූට ඉස්කෝලයක් හම්බෙයිද දන්නේ. ඉස්සලා මූ හම්බෙන්න එපා ඉතින් ඉස්කෝලේ හම්බෙන්න. බඩේ තියාගෙන එයා කල්පනා කරන දේවල්. නැද්ද? ඔව් ඔව්. මාර මිනිස්සු කල්පනා කරනවා කනගාටු කිසිවක් ගැන කනගාටු වෙන්න එපා කියලා කියනවා. අපේ අම්මලා තාත්තලා කල්පනා කරන්නේ දැන් අවුරුදු 17යි කෙල්ලට දුවට අනේ මේකිට මොනවා කර කසාදයක් හරියයිද හරි මොකටද බා ඒක යයි ගන්නට අපේ මිනිස්සු කනගාටු වෙනවා කියන්නේ පුදුම දේවල් ගැන කනගාටු වෙන්නේ ඕන දේවල් එපා දේවල් හැම දෙයක් ගැන කනගාටු වෙනවා කිසි දෙයක් ගැන කනගාටු වෙන්න එපා මගේ ජීවිතේ මම නම් එහෙම තමයි මොකටද කනගාටු වෙන්නේ කනගාටු වෙලා මොකක් හරි හොදක් වෙලා තියෙනවද ඔයගොල්ලන්ගේ ජීවිතේ මට කියන්න ඔයගොල්ලන් කල්පනා කරා කියලා මොකද දුව හිටියද අවුරුදු 18 වෙනකන් පුතාලත් කියන්නේ නෑ මොකද දුවලා ගැන ඔය දුවලා ටික තරහ වෙයි මම අහන්නේ පුතාලා හිටියද අපි කනගාටු වුණා කියලා ලොකු දේවල් වෙන්නේ නැහැ දෙවියන් වහන්සේට බාර දීලා ස්තුති කරගෙන ඉන්නේ අපේ මිනිස්සු කනගාටු වෙනවා ඉපදුන දවසේ ඉඳන් මැරෙනකම්ම මෝ කනගාටු වෙලා ඉන්නේ පාවුල්තුමාලා දෙවියන් වහන්සේ පිළිගත්ත දවසේ ඉඳන් කුරුසේදී මරණයට ජීවිතේ පූජා කරන ගවවත් කුරුසේක තමයි ජීවිතේ ඔව්වත් මැරුව කුරුසේක ගහලා තමයි ඔව් ඒ ජීවිතේ දෙනකම්ම ඔව් ප්‍රීතියෙන් හිටියා කිසිවක් ගැන කනගාටුුනේ නැහැ ආමෙන් අපේ ජීවිතේ අපි කොච්චර දේවල් කනගාටු වෙනවද දවසට අපිට කොච්චර දේවල් තියෙනවද මෙච්චර දේවල් තිබිලා අපි කනගාටු වෙනවා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය සමහර අය කනගාටු වෙන්නේ ඔබ දන්නේ අමුතු දේවල් ගෙයක් තියෙනවා කාමරයක් තියෙනවා ඔක්කොම තියෙනවා මේ සාලෙට ටයිල් ටික අල්ල ගන්න බැරි වුණානේ පාස්ටර් ඇයි දෙයියනේ ඔබට බත් ටිකක් නැත්තම් පොඩ්ඩක් ඇදුවට කමන්නේ ටයිල් නැත්තම් අපේ නැද්ද ඔව් අපේ මිනිස්සු කනගාටු වෙන දේවල් ඔව්වා හිතන්න එපා ඇයි අප්සෙට් එකකින් ඉන්නේ ඇයි ගෙදරට කාවත් අඬ ගන්න නැත්තේ නෑ මේ ටයිල් ටික ගානක ටයිල් ටික දාගන්න ඇයි දේ අපි එන්නේ නැද්ද සිමිති ගෙවල් වලට අපි ඉන්නේ පොල්ලතු ගෙවල් වල මං අහන්නේ අපේ මිනිස්සු කනගාටු වෙනේ දේවල් හොයලා බලපුවම චිකේ සීනි බෝල වගේ පාවුල්තුමාලා ඉරබත් කාගෙන දඬු කඳේ ගාලා ගුටි කාලා ඉද්දි කිසිවක් ගැන කනගාටු වෙන්න එපා කියලා කියනවා මේ වගේ පෞරුෂත්වයක් මේ වගේ හයියක් මේ ලෝකේ කිතුණාට විතරයි තියෙන්නේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඔබ කොතනද ඉන්නේ කියලා මොහොතක් කල්පනා කරලා අපි ආත්මිකයි තමයි අපි ආත්මික තලයේ මේ පාවුල්තුමාලාගේ තලයට ඇවිල්ලාද උන්වහන්සේගේ ගෝලේ හිටපු තැනට අපි ඇවිල්ලාද යෝබ්ලා හිටපු තැනට අපි ඇවිල්ලාද කියලා මොහොතක් කල්පනා කරලා බලන්න යෝබ්ගේ දරුවෝ 10 දෙනෙක් එකපාරට නැති වුණා ඔව් කනගාටු වුණේ නැහැ ඔව් නැගිටලා දෙවියන් වහන්සේ ඔබයි දුන්නේ ස්වාමීන් ඔබ ගත්තා ඔබට ප්‍රශංසා වේවා වර්තමාන සභාව කොතනද ඉන්නේ කොරෝනා නිසා නෙමෙයි මොනවා නිසා මොනවද ඒ වුණා අපිට කනගාටු වෙන්න කිසිවෙකුට අයිතියක් නැහැ. දෙවියන් වහන්සේ කියන්නේ ඔබ යන ඕනම තත්ත්වයක් උඩදී ප්‍රීති වෙන්න පුළුවන්. ඒකයි දෙවියන් වහන්සේගේ එකම බලාපොරොත්තුව. කිසිවක් ගැන කනගාටු වෙන්න එපා, කනස්සල්ලු වෙන්න එපා. දෙවියන් වහන්සේට ස්තුති කරන්න. ඒ කනගාටු වෙන්න එපාලු. නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලේදී ස්තුති දීම සමග ඔබ තමයි යෝබ් කරේ. ඔබ දුන්නා, ඔබ ගත්තා, ඔබට ප්‍රශංසා වේවා. හලෙලූයා. සියල්ලේදී ස්තුති කරන්න පුළුවන්ද? ඒක අපේ කිතුණුවන්ගේ ජීවිතේට එන්න ඕනේ. අපේ කිතුණුවන්ගේ ජීවිතය තුළ ලැබුණොත් අනේ ස්වාමීන් වහන්සේ මට අරක දුන්නා. මේක දුන්නා. ඒකත් හොඳයි. හරිද? නොදුන්නා කියලා අප්සෙට් වෙන්න පුළුවන්ද? කිසිම දෙයක් ලැබුණේ නැහැ කියලා අප්සෙට් වෙන්නත් බෑ. සියල්ලේදී ස්තුති කරන්න. ඔබට ලැබෙන කොට ස්තුති කරන්න, නොලැබෙන කොට ස්තුති කරන්න. මොකද සමහර දේවල් අපේ ජීවිතේ දැම්ම ලැබෙන්න හොඳ නැහැ. ඒක දැන් ලැබුණොත් මගේ ජීවිතේ සමහරට හිතුවක්කාරකම උඩඟුකම ඇවිල්ලා මගේ ජීවිතවල කඩා වැටෙන්න පුළුවන්. බොහෝ බලවත් දේව සේවකයන්ගේ ජීවිතවල බොහෝ දේවල් ලැබුණ ගමන් කඩා වැටිලා ජීවිතවල. ඇයි ඒ? ලැබිය යුතු කාලේ නොවේවා ලැබිලා තිබෙන්නේ. ඒ නිසා ඔහුගේ උඩඟුකමට ඔහුගේ ජීවිතවල කඩා වැටිලා තිබෙනවා. ඔබේ මගේ ජීවිතේ යම් දේවල් ලැබෙන්නේ නැද්ද? ඒ ගැන සතුටු වෙන්න. මම ඇත්තටම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මට ගෙයක් දෙවියන් වහන්සේ දෙන්න ඕන කාලයට තමයි දෙන්න ඕනේ. දරුවෙක් දෙන්න ඕන නම් ඒ දෙන්න ඕන කාලයට තමයි දෙන්න ඕනේ. ඊට කලින් දුන්නොත් සමහරට මොකද වෙන්නේ? මට බේන්නේ අනිත් අසරණයන්ගේ දුක තේරෙන්නේ නැහැ. දරුවෙක් නැති අම්මලා තාත්තලා ගැන අපිට කිසිම ගහනක් නැති වෙයි.
අපිට දැනෙනවා ස්වාමින් වහන්සේ ඒ තැන තුල අපි තියලා තියෙදි තමයි දන්නේ. ඊට කලින් අපිට සමහර ළම අපිට තේරෙන්නේ ආප්පා අරයාගේ දුක තේරෙන්නේ නැහැ මෙයාගේ දුක තේරෙන්නේ නැහැ. ජීවිතේ අපිට දුන්නු දේ යාපත්. එච්චරයි මම දන්නේ. පැහැදිලිද? කිසිවක් ගැන කනගාටු වෙන්න බෑ. දරුවෙක් නෑ, අරකක් නෑ, ගෙයක් නෑ, අරකක් නෑ. කිසිම දෙයක් ගැන කනගාටු වෙන්න එපා. කාලා බීලා හුස්ම දීලා තියෙනවනේ. ඒ දෙවියන් වහන්සේට ස්තුති කරගෙන ඉන්න පුළුවන්. ඒ දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. ඔබට ළඟම ඉන්නවලු දෙවියන් වහන්සේ. පාවුල්තුමාට මොනවද ඉන්නේ කියලා කියන්නේ කවුද ඉන්නේ උට? අයියා කෙනෙක්, බාප්පා කෙනෙක්, අප්පච්චි කෙනෙක් කවුරුත් නැහැ. ඉරබත් කාගෙන තනි වෙලා ඉන්න ඔව් දෙවියන් වහන්සේගේ සභාවේ වර්ධනය වීම සඳහා ඔව් කැපවීම කරගෙන ඉන්නවා. ඔව් යාඥා කරගෙන යන නොකඩවා. ඉවසිලිවන්තකම උපරිමයි. ඔබේ මගේ ජීවිතේ කොයි වගේද? සමහර ජෝඩු ඉන්නවා බැඳලා අවුරුදු 2යි දරුවෙක් නැත්තම් මොනවද වෙන්නේ? පවුල දෙකට යනවා. ඇයි? දරුවෙක් නැහැ. චෝදනා කරන්නේ එක්ක නෝනට චෝදනා කරනවා සමහර කට්ටිය මාත්‍යට චෝදනා කරනවා. මුද්දේන චෝදනා කළා මුද්දේන දෙපැත්තට යනවා. ඒකද බලාපොරොත්තු වෙන්නේ. කිසිවක් ගැන කනගාටු වෙන්න එපා. හොඳට තේරුම් ගන්න. අපිට මොනවද මේ පොළවේ නැත්තේ? ඒ දේ ගැන කනගාටු වෙන්න එපා. අපේ අය ඒකමනේ කනගාටු වෙගෙන ඉන්නේ. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. ඔබේ කිතුණු ජීවිතේ කොයි වගේද තිබෙන්නේ? මුල් සභාවේ තිබුණු බැඳීම, මුල් සභාවේ තිබුණු තත්වය, මුල් සභාවේ තිබුණු ආත්මික වර්ධනය පිපිදීම මෙන්න බලා ගන්න පෞල්තුමාලගේ කාලේ, පේතුස්ලාගේ කාලේ. වර්තමාන ඔබේ මගේ ජීවිතේ මේ පිපිදීම තිබෙනවද? මේ වර්ධනය තිබෙනවද කියලා මොහොතක් කල්පනා කරලා අපිට ආපු කාරණාව ලැබුණ නැත්තම් සති දෙකයි බලන්නේ අන්න වෙන තැනකට ගියා. ඒක නේද අද ඉන්න කිතුණුවන්ගේ ජීවිතවල. මේකටද දෙවියන් වහන්සේ ඔබ වෙනින් ජීවිතේ පූජා කරේ. මේකද වෙනුවෙන් දෙවියන් වහන්සේ මේ පොළොවට මාංශවත් උනේ. මොහොතක් කල්පනා කරලා බලන්න. අපි කොච්චර දේවල් ගැන කනස්සල්ලු වෙනවා කනගාටු වෙනවද කියලා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඔබ කනස්සල්ලු වෙනවා කියන්නේ ඔබ කනගාටු වෙනවා කියන්නේ දෙවියන් වහන්සේට දුක් දෙනවා කියන එක තමයි ඒකේ තේරුම. මොකද දෙවියන් වහන්සේ දුන්නු ගැලවීම තුල ඒවා නෑ. හරියට මේක තේරුම් ගත්ත නිසා බොහෝ අය කල්පනා කරලා ලෙඩ. සමහර අයට දන්නවා ડોක්ටර් ගාවට යනවා. ડોක්ටර් චෙක් කරනවා ඔළුවේ ඉඳන් කෙස් ගහේ ඉඳන් පල්ලේ නියපොත්ත වෙනකම් චෙක් කරලා බලනවා. අර රිපෝට් එක ගන්නවා මේ රිපෝට් එක ගන්නවා මේ රිපෝට් එක ඔක්කොම නෝමල්. හැබැයි පාස්ටර් මට අමාරුයි. මොකද්ද තියෙන ලෙඩේ නම්? කල්පනා කරනවා. ඕක අයින් කරපල්ලකෝ බුලුවන් නම්. ඕක අයින් කරා කියන්නේ ලෙඩම නෑ. මනුස්සයාගේ ශරීරය තුල. බොහෝ මනුෂ්‍යයන් කල්පනා කළා කනස්සල් වෙලා කනගාටු වෙලා බොහෝ රෝගී තත්ත්වයන් වැඩි වෙලා තිබෙනවා. සමහර අයට ගෑස්ට්‍රික් කෑම කන්න නැති නිසා නෙවෙයි සමහර අයට ගෑස්ට්‍රික් එන්නේ. දන්නවද ඔබ? කල්පනා කිරීම, කනස්සල් වීමෙන්, කනගාටු වීමෙන් තමයි ගෑස්ට්‍රික් වැඩි වෙන්නේ. කවුද කල්පනා කරන්නේ? අත උස්සන්න එපා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ජීවිතය ගැන කනස්සල්ලු වෙන්නත් එපා කනගාටු වෙන්නත් එපා. දෙවියන් වහන්සේ දුන්නු ජීවිතය දෙවියන් වහන්සේ දන්න වෙලාවෙ තමයි මේක යන්නේ. එච්චරයි දෙවියන් වහන්සේට බාරයි. ඉතින් මට දරුවෝ ඉන්නෝනේ පහක්. අනේ දෙවියන් වහන්සේගේ දරුවෝ ඒගොල්ලෝ. බය වෙන්න එපා. මම ගියා කියලා දරුවා අනාථ වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්න අපේ මිනිස්සු එහෙමයි බය වෙන්නේ. අපේ අයගේ පුදුම කනස්සල්ලු කනගාටු වෙන්නේ. අපේ ආච්චිලාට මට මේ උණිපිරියෙක් බලනකම් මට පාස් අමාරුයි. ඒක ගැන කල්පනා කරලා. කල්පනා කියන්නේ පුදුමයි. ඒ කියන්නේ අපේ රටේ ඉන්නවනේ කල්පනා කියලාත් නම් දාගත්තා ඉන්නවනේ. ඒ කියන්නේ කල්පනා එච්චර කරනවා. ඒ නිසා නමත් කල්පනා කියලා දාගෙන. ඔබේ ජීවිතේ කොතනද තියෙන්නේ? ඇත්තටම දෙවියන් වහන්සේ අපිට දුන්නු ජීවිතය හරි ප්‍රීතිමත්. ආමේන්. ඒක අපි තේරුම් ගත්තම ඕනම දෙයක් උඩදී අපිට ලස්සනට යන්න පුළුවන්. ඒක තමයි දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ தත්ත්වය කන්ටිනියු කරගෙන යන්න. ඔයගොල්ලන් කනස්සල් වෙලා කනගාටු වෙලා ඔයගොල්ලන් කේන්ති ගිහිල්ලා ඔයගොල්ලන්ගේ ජීවිතවල කඩා වැටිලා තිබුණොත් කවදාවත් මිනිස්සු ගැලවීම ලබන්නේ නැහැ. ඔබ වළන මනුස්සයා කවදාවත් සභාවට එන්නේ නැහැ. මොකද ඔබේ ප්‍රීතිය කන්ටිනියු තිබුණොත් තමයි හරි අසල්වැසියා ඔබ වළන දෙවියන් වහන්සේගේ සභාවට එන්න යන්නේ. හලෙලූයා. මොකද ඔබ පණිවිඩයක්. ඔබ සුභාරංචියක් වෙන්න ඕනේ. අපේ ජීවිතවල හැම වෙලේම අඬා හිටියොත් හරියන්නේ නැහැ. ඊට පස්සේ පොඩ්ඩක් හරි පොඩ්ඩ ඉන්න කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලේදී ස්තුති දීම හොඳ මතක තියාගන්න සියල්ලේදී දෙවියන් වහන්සේට ස්තුති දීම සමග යාඥා වෙන්න කන්නලව් වෙන්න නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වාපල්ලා යාඥාව අතාරින්න එපා සියල්ලේදී ස්තුති දෙන්න ප්‍රශංසා කරන්න ගෞරව කරන්න සියල්ලේදී යාඥාව සමග නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වන්න කියලා කියනවා කාටද අපි දන්වන්නේ वर्तमान දේශපාලකයන්ට රජවරුන්ට රාජ්‍යයන්ට ලෝකෙට නෑ දෙවියන් වහන්සේට ඔබ දන්වන්න. ඒ දෙවියන් වහන්සේ ඔබ යන්න අසලා ඔබට උත්තර දෙන්න උන්වහන්සේ ජීවමානව සිටිනවා. හalleluya. දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. මොකද අපේ අවශ්‍යතාවය දෙවියන් වහන්සේ දන්නවා.
මගාව තිබුණා පරණ ෆෝන් එකක්. ඒකත් ස්මාර්ට් තමයි. ඒකත් ලැබුණ එක. ඒක පරණයි. ඒක ඉතින් අර රෙකෝඩින් කරන්න අමාරුයි. ඉතින් කනසල් වෙන්නේ නැහැ. ඒක කැඩලා ගියා කියලා මේක කැඩලා ගියත් මම කනසල් වෙන්නේ නැහැ. ඔන්න ගෙදරට ආවා මගේ යාළුවෙක්. දවාලෙක. සාමාන්‍ය දවාලට එන්නේ නැහැ. දවාලෙකට ඇවිල්ලා කතා කරනවා. මේසෙ උඩ තියලා තියෙනවා මේ වගේ මේ ෆෝන් එක මේක තමයි ෆෝන් එකයි බලා ගන්න. ඉල්ලන්න එපා. මෙන්න බලන්න මේ පෙට්ටියත් එක කේසියත් එක කියලා ඉස්සරහින් තිබ්බා. මම මම ෆෝන් නදන්නේ නැහැ නේ. මම කිව්වා මම ෆෝන් නදන්නේ නැහැ කියලා. මොකද ෆෝන් නදන්නේ මම දන්නේ නැහැ. බලපන් එයා අලුත් ෆෝන් එකක් මට ගෙනල්ලා. මම කිව්වද මගේ අවශ්‍යතාවය? මට ෆෝන් එක කැඩිලා කාටවත් කිල්ලින් කියන්නේ නැහැ. දෙවියන් වහන්සේ දන්නවා අපි ස්තුති දෙනවා නම් සියල්ලේදී ප්‍රශංසා කරනවා නම් තියෙන දෙයට ගෞරව කරනවා නම් දෙවියන් වහන්සේ ඒ ෆෝන් එක මැරෙන්න කලින් තව ෆෝන් එකක් ගෙනලා ස්මාර්ට් එකක් අලුත් එකක්ම ගෙදරට ගෙනත් දීලා යන්න පුළුවන් නම් උන්වහන්සේ අපේ අවශ්‍යතාවය කොහොමද සපයන්නේ? අඬ ඉන්න මිනිස්සුන්ට ඔක වෙයිද? අනේ මට මේක නෑ කවදාවත් අඬන්න එපා. දෙවියන් වහන්සේට ස්තුති දීගෙන ඉන්න. ඔබේ අවශ්‍යතාවය ඔබ ගෙදරට ඔබ පාමුලට ගෙනලා දීලා යන්න. හalleluya. දෙවියන් වහන්සේට මොනවද කරන්න බැරි? දෙවියන් වහන්සේට ඕන දේ ඕන වෙලාවට කරන්න පුළුවන්. ඕන වෙලාවට තමයි ඒක ලැබෙන්න ඕනේ. ඕන නැති වෙලාවෙ මේක ලැබුණාම හිතුවක්කාරකම් වෙනවා. අපි උඩඟු වෙනවා. අම්මා අපි තමයි අයියලා කියලා. ස්වාමීන් වහන්සේ තුල ඉවසිලිවන්තකමෙන් සියල්ල ගැන ස්තුති කරගෙන යාඥාවෙන් කන්නලවි දෙවියන් වහන්සේට පමණක් දන්වන්න. ඔබේ යාඥාව. ඔබේ අවශ්‍යතාවය මොනවද? ගෙයක්ද? ඔබේ අවශ්‍යතාවය මොනවද? දරුවෙක්ද? ඔබේ අවශ්‍යතාවය සුවයද? ඔබේ අවශ්‍යතාවය දරුවගේ පාසලද? මොකද්ද? ඕනම දෙයක් දෙවියන් වහන්සේට දන්වන්න. ඒ දෙවියන් වහන්සේ සියල්ල දන්නවා. ඒ දෙවියන් වහන්සේ ඔබේ කන්නලා වසලා ඔබට ඍජු උත්තර දෙන්න උන්වහන්සේ ජීවමානව ඉන්නවා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය කිසිවක් ගැන කනගාටු වෙන්න එපා. ඒක තමයි දෙවියන් වහන්සේ අපිට අපේ බලාපොරොත්තු වෙන්නේ. ඔබ කිතුණුවෙක් නම් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරනවා නම් කිසිම දෙයක් ගැන කනගාටු වෙන්න එපා. ජොබ් එක නැති වුණා. පඩියේ පැකට් එකෙන් භාගයක් නම් ලැබුණේ. කේ ගැනත් කනස්සල් වෙන්න එපා කනගාටු වෙන්න එපා. දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. දෙවියන් වහන්සේ පුදුම දේ ඔබේ ජීවිත තුළ කරයි. මේ ඉරගෙදර ඉඳගෙන කවදාවත් කිව්වේ නැහැ ස්වාමීන් වහන්සේගේ මිනිස්සයා මාව එළියට ගන්න කිව්වේ නැහැ. ඔව් දන්නවා ඉරගෙදර ඉඳගෙන මම යාඥා කරත් එළියේ ආස්කම් සිද්ධ වෙනවා. හalleluya. ඔබ කොතන හිටියත් ඔබ කොයි තරම් කුඩාටුවක හිටියත් ඔබ දෙවියන් වහන්සේට මොර ගසනකොට මේ රට තුල ලෝකෙ තුල ආස්කම් සිද්ධ වෙනවා. හalleluya. තව පොඩ්ඩක් පල්ලයට කියවන්න සිස්ටර්. ඉතින් සහෝදරයනි යම් පමණ දේ සැබෑද යම් පමණ දේ ගරු කටයුතුද යම් පමණ දේ සාධාරණද යම් පමණ දේ පිරිසිදුද හත්වෙනි පදේ පොඩ්ඩක් කියවන්න තරන්නද? එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ ඔබට තේරෙනවද? මේක මගේ බලයෙන් නොවේ, මගේ ශක්තියෙන් නොවේ, මගේ දැනුමෙන් නොවේ, මගේ හැකියාවෙන් නොවේ. කිසිම දැනුමකින් මේ ලෝකේ දැනගන්න බැරි දේවල් දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය තුල කරයි. දෙවියන් වහන්සේට ස්තුති කරගෙන හිටියොත්, කනස්සල්ලු කනගාටු වෙන්නේ නැතුව හිටියොත්, දෙවියන් වහන්සේ ඔබේ දැනුමට මේ ලෝකයාගේ දැනුමට දැනගන්න බැරි දේවල් දෙවියන් වහන්සේ ඔබේ ජීවිත තුල කරයි. ශරීරය තුල කරයි, පවුල තුල කරයි, අස්තකර්මාන්තය තුල කරයි, සභාව තුල, සේවය තුල, අනාගතය තුල දෙවියන් වහන්සේ මාත්තු දේවල් කරයි. අපේ දැනුමින් දැනගන්න බැරි දේවල් දෙවියන් වහන්සේ කරනවලු. හalleluya. කිසි නුවණකින් ඒ කියන්නේ ලෝකේ ඩිග්‍රී වලින් හොයාගන්න බැරි දේ දෙවියන් වහන්සේ ඔබට එළිදරව් කරයි. ඔබේ දැනුමෙන් බුද්ධියෙන් කරන්න බැරි දේ දෙවියන් වහන්සේ ඔබට එළිදරව් කරයි. ඒක තමයි කියන්නේ පාවුල්තුමා. කිසි නුවණකින් දැනගන්න බැරි දේවල් දැනගන්න පුළුවන්ලු. ආමේන්. එතන කියනවා කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය. ආමේන්. ඔබට තේරෙනවද? අපිට බෝඩ් සීට් එක ඇදුවොත් තමයි අපි හිතන්නේ අපිට සමාදානය හම්බෙන්නේ, ප්‍රීතිය හම්බෙන්නේ කියලා. නෑ. දෙවියන් වහන්සේව අපි හරියට අඳුනගත්තොත්, දෙවියන් වහන්සේ තුල අපි හරියට තේරුම් ගත්තොත්, ඒක කිසි නුවණකින් දැනගන්න බැරි සමාදානයක්. ඔබේ පවුල තුල, ඔබේ අස්තකර්මාන්තය තුල, ඔබේ සේවය තුල, සභාව තුල, ඔබේ රට තුල ඒක ආක්‍රමණය කරන්න යන කිසි නුවණකින් දැනගන්න බැරි සමාදානයක් දෙවියන් වහන්සේ දෙනවා. හalleluya. සමහරු දේවල් අපිට හිතා ගන්න බැරි මොහොතවල් වල වෙනවා. ඒක මනුෂ්‍ය දැනුමෙන් කවදාවත් හිතන්න බෑ. සමහරු ආයන්නේ ඔයගොල්ලෝ කොහොමද ජීවත් වෙන්නේ කියලා අහනවා. ඇදහිල්ල කියන එක ලෝකයා දන්නේ නැහනේ. නමුත් කිසි නුවණකින් දැනගන්න බැරි දේවල් දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය තුළ කරයි. ඔබේ දැනුමට බුද්ධියට කරන්න බැරි දේවල් දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය තුළ කරයි. ඔබේ අස්තකර්මාන්තය තුළ කරගන්න බැරි වෙච්ච දේවල් දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය තුළ කරයි. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය වෙනස් වෙන්නේ නැති දරුවන්ගේ ජීවිතවල වෙනස් කරයි එක තප්පරයකින්. ඇයි දෙවියන් වහන්සේට කරන්න බැරි? සමහර අයගේ ජීවිතවල තිබෙනවා කුඩු ගහලා
අන්තිම தත්ත්වයට වැටිච්ච මිනිස්සු ඉන්නවා. එක පණිවිඩයකින් මිනිස්සු ඒ සියල්ල අත්හැරලා අද දේව සේවයට ඇවිල්ලා ඉන්න දේව සේවකයෝ කීයක් ඉන්නවද? ඇයි බැරි? නුඹලාගේ නුවණින් දැනගන්න බැරි දේවල් දෙවියන් වහන්සේට කරන්න පුළුවන්ලු. ඒ සමාදානය ඔබේ දරුවගේ ජීවිතේට දෙවියන් වහන්සේ දෙයි. අපිට තේරෙන්නේ කොහමද? කුඩුකාරයෙක්ව නතර කරන්න නම් ඔහුගේ කුඩු එකපාරට නතර කරන්න ඕද නැලු. ටික ටික කුඩු දෙන්න ඕනේ. ටික ටික කුඩු දෙන්න ඕනේ. මේ පල්ලි මුල්ලේ ඉන්න ડોક્ટર වසන්ත කියලා මන් නෙමේ. ඔතන පෞගිටියේ ප්‍රසිද්ධ එකක් හරි. ඒ ડોක්ටර් ගාවට යන්නේ ගොඩාක් කුඩු බොන අය තමයි බේත් ගන්න යන්නේ. එයා කුඩු නතර කරලා තමයි බේත් කරන්නේ. බලපුවම එයාව අල්ලලා පොලිසියෙන් ඔක්කොම චෙක් කරලා බලපුවම එයා කුඩු විකුණගෙන ඉන්නේ. ඒ කියන්නේ එයා දෙන්නේ හැමදාම ඉතින් එයාලා කුඩු බොනේ මොනවද කරන්නේ? අම්මේ මං යනවා බේත් බොන්න. ඉතින් අම්මලත් කැමති හැමදාම බේත් බොනවට. ඉතින් අර කියනවා අරයා දෙනවා ඉමීට පෙත්තක් දෙනවා. ඉමීට පෙත්තක් දෙනවා. එයාගේ බිස්නස් එක හොඳට වෙනවා. මුන් බොනේ වුණොත් බේත් බොනවා වගේ කුඩු බීගි ඉන්නවා. හරි ෂෝක් නේද? රජි පොලිසිය ඇල්ලුවා ඉර කරා තානම් කරාගේ මෙඩිකල් මේකේ මතක දන්නවද දන්න. මේ වසන්ත නෙමෙයි ඈ ડોක්ටර් වසන්ත. අපිත් ඉතින් ඒව තමයි ඉතින් ડોක්ටර්ලා තමයි. ඔබට තේරෙනවද මේ පොළවේ මිනිස්සු බලන්නේ කුඩුකාරයෙක්ව නතර කරනවා නම් ටික ටික දෙන්න ඕනේ කියලා. ස්වාමීන් වහන්සේගේ අතගැස්මක් ආවොත් අවුරුදු 10 ගානක් කුඩු විපේකුණත් එක තප්පරයකට වෙනස් වෙනවා. දෙවියන් වහන්සේ නුඹලාගේ නුවණින් දැනුමෙන් දැනගන්න බැරිද? සමාදානයක් මම ඔබේ පවුල තුල ඇති කරන්නම් කියලා කියනවා ස්වාමීන් වහන්සේ. හාලෙලූයා. වෙනස් වෙන්නේ නැති ස්වාමි පුරුෂාව එක තප්පරයකට වෙනස් කරන්න පුළුවන් දෙවියන් වහන්සේට. ඔය වෙනස් වෙන්නේ නැති දරුවන්ගේ ජීවිතවල එක තප්පරයකට වෙනස් කරන්න පුළුවන්. ඔය මුරණ්ඩු දරුවන්ගේ ජීවිතවල එක තප්පරයකට වෙනස් කරන්න පුළුවන්. ඔය මුරණ්ඩු භාර්යාවන් එක තප්පරයකට දෙවියන් වහන්සේට වෙනස් කරන්න පුළුවන්. ඔබ දෙවියන් වහන්සේට යාඥා කරන්න. ඔබ දෙවියන් වහන්සේට මොරගසන්න. ඔබ ස්තුතිදීම සමග උන්වහන්සේට යාඥාව කන්නලා උන්වහන්සේට කරන්න. දෙවියන් වහන්සේ මාත්තු දේවල් කරයි. ලෝය කෙනෙක් ගාවට ගියොත් පවුල අවුල් වෙලා කියලා ගියොත් එයා මොනවද කරන්නේ? තවත් අවුල් කරනවා. නඩුවක් දාමු. ඌ නඩුව ගෙනින අවුරුදු ගාණක්. ඌගේ දරුවෝ ටික පාසලේ ගිහලා කැම්පස් ගිහලා ඌ ලෝය කෙනෙක් වෙනකම්ම මූ මේ නඩුව ගෙනිනවා. ඒක නෙවෙන්නේ. ඉතින් දෙවියන් වහන්සේ ගාවට එන්න ඔබේ පවුල අවුල් නම් දෙවියන් වහන්සේට යාඥා කරන්න. ඔබේ නුවණේ බුද්ධියෙන් දැනගන්න බැරි දේවල් එක තප්පරයකට උන්වහන්සේ සුව කරයි. දෙවියන් වහන්සේට මොනවද කරන්න බැරි? ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය පාවුල්තුමා ඉරගෙදර ඉඳගෙන ගුටි කාලා ඉරබත් කාගෙන මෙන්න සභාවට ලියන ලිපිය මෙන්න කියන වදන් මගේ ප්‍රීතිය ඔටුන්න ඔබයි කියලා කියනවා. මගේ ප්‍රේමවන්තයනි මට ඉතා ඇලුම් වන්නා වූ ඔයගලන්ට තමයි මට ඇලුම් වෙලා ඉන්නේ. මෙන්න මේක තමයි සභාව සහ පූජකයන් අතරේ තියෙන සම්බන්ධතාවය. මේ තරම් බැඳීමක් තියෙනුනේ අපි පූජකයා සභාවන් අතරේ. ඒක තමයි සභාවේ වර්ධනය. ඒක තමයි පිබිදීම කියලා කියන්නේ. ප්‍රේමවන්ත සහෝදරය අපි කෑලි වලට වෙන් වෙලා දින්නේ. අපි එතන මෙතන බෙදිලා දින්නේ නැහැ. සභාවක් කියන්නේ එකට යන්න ඕන එක. මේ පෞල්තුමා මේ වගේ කියද්දි සභාව වර්ධනය වෙගෙන යනවා. සභාවේ සේවය යනවා. හැබැයි සභාව පෞල්තුමාගේ ඉරගෙදර ඉඳලා නිදහස වෙනුවෙන් ඔවුන් යාඥා කරනවා. ඔව් කියන්නේ ඔවුන් යාඥා කරනවා. ඉරගෙවල් කැඩෙනවා. මාත්තු ආස්කම් සිද්ධ වෙනවා. සභාව එකතු වුණාම මේ ලෝකේ හොල්ලන්න පුළුවන් කියන එක අමතක කරන්න එපා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය මුල් සභාව මුළු ලෝකෙට අභියෝගයක් වුණා. වර්තමාන සභාව තුළ ඒ පිපිදීම ඒ බැඳීම කවදාද එන්නේ? වර්තමාන ලෝකෙටත් අභියෝගයක් වෙනවා ස්වාමින් වහන්සේගේ සභාව. හාලෙලූයා. ඔබ එතනටයි එන්න ඕනේ. ඔබ ගැනම කල්පනා කරගෙන කනස්සල්ලු වෙලා කනගාටු වෙලා හඬා ඉන්නවා නම් මේ ආස්කම් සිද්ධ වෙන්නේ නැහැ ජීවිතය තුළ. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඔබ කොතනද ඉන්නේ කියලා මොහොතක් කල්පනා කරලා බලන්න. ඔබේ ජීවිතේ කොතනද ඔබ කල්පනා කරන? ඔබ කවමත් කනස්සල්ලු වෙනවද? තවමත් ඔබ කනගාටු වෙනවද? නැත්නම් ඔබ ප්‍රීති වෙනවද? ඒ ප්‍රීතිය කා සමගද ඔබ ප්‍රීති වෙන්නේ? ප්‍රීති වෙන්න ස්වාමින් වහන්සේ තුළ නිතරම ප්‍රීති වෙන්න ඉගෙන ගන්න. තියෙන කොටත් නැති වෙන කොටත්. ඒක යෝබ්ලා වගේ වෙන්න ඕනේ. ජීවිතේ සියල්ලම නැති වෙලා. ඔබ වහන්සේ දුන්නා ඔබ වහන්සේ ගත්තා ස්වාමීන්. ඔබ වහන්සේටම ස්තුති වේවා කියලා කියන්න පුළුවන් ද අපිට? අපේ ජීවිතේ එක දෙයක් අඩු වුණොත් අපේ පුස් සයිකලේ නැති වුණොත් අපි කොයි වගේද ඉන්නේ? අනේ මගේ සයිකලේ ඉවරයි අනේ පාස්ටර් නැති වුණානේ. ඒක අවුරුදු 25ක් දුවපු සයිකලයක්. අන්න විසි කරන්න ඕනේ. පැහැදිලිද? ඒක නැති වුණා කියලා ජීවිතේ කොච්චර අප්සෙට් යනවාද? අපේ ජීවිතවල කොතනද අපි ඉන්නේ? අපි මේ බාහිර දේවල්මද අපි අල්ලගෙන ඉන්නේ? ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේගේ සභාව ගැන උන්වහන්සේගේ රාජ්‍ය ගැන පොඩ්ඩක් අපි හරිලා බලමු. මිනිස්සු අසරණ වෙලා ඉන්නවා. මිනිස්සු අනාථ වෙලා ඉන්න මුළු ලෝකෙම. ඒ අයට ඕනේ දෙවියන් වහන්සේව. ඒ ප්‍රීතිය ඔබයි උන්ට ලබා දෙන්න ඉන්න කෙනා පුද්ගලයා. මේ ලෝකෙම මිනිස්සුන්ට ප්‍රීතිය නැති වෙලා ගිහලා ඉන්න යුගයක ඔබ ඒ ප්‍රීතිය උන්ට දිය යුතුයි. ඒ ඔබ හරහා ඔබ ප්‍රීතිමත්ව ඉන්නවද? ඔබේ ප්‍රීතියක් නැති වෙලාද ඉන්නේ? ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. කිතුණුවේගේ ප්‍රීතිය කිසිවෙකුට නැති කරන්න බෑ. හරියට අපි දෙවියන් වහන්සේ දොර ඊට ගත්තොත්
මොන දේ තිබුණත් නැති වුණත් පාරේ හිටියත් ඉරගෙදර හිටියත් රජගෙදර හිටියත් මගේ ප්‍රීතිය එකයි. හලෙලූයා. දානියෙල්ලා සිංහ ගුහාවේ ඉන්න කොටත් රජ ගෙදර ඉන්නවා වගේ තමයි හිටියේ. හලෙලූයා. ආස්කම එතකොටයි සිද්ධ වෙන්නේ. අපේ මිනිස්සු නැති වුණා අයියෝ මම මේවා ඉන්නේ කියලා කිව්වා. ඒක ආස්කම වෙන්නේ නැහැ. ආස්කම වුණත් ඒක පේන්නේ නැහැ. දානියෙල්ලාගේ ජීවිත පොඩ හැරිලා බලන්න. පුදුම තත්ත්වයක් ඒගොල්ලන්ගේ. ඒගොල්ලන් ආණ්ඩුවේ ඉන්නකොට රජගෙවල් වල ඉන්නකොටත් ඒ විදිහටමයි හිටියේ. සිංහ ගුහාවට තමයි එතනත් ওই යාඥා කරගෙන ප්‍රශංසා කරගෙන ඉන්නවා. ආස්කම සිද්ධ වුණාද? හලෙලූයා. කොරෝනා මුළු ලෝකෙම එන්න පුළුවන් යන්න පුළුවන්. එක එක විදියට ක්‍රමවේදවල එනවා කියලා කියන්න පුළුවන්. ඒවා ගැන ඔබ කලබල වෙන්න එපා. ඒවා ගැන ඒවලට ඔබ සවන් දෙන්න යන්නත් එපා. ඒවා අර ක්‍රමවේදේ මේ ක්‍රමවේදේ කියන ඒවලට සවන් දෙන්න යන්න එපා. ඔබ සියල්ලේදී දෙවියන් වහන්සේට ස්තුති දීම සමග යාඥාවෙන් කන්නලව්වෙන් දෙවියන් වහන්සේත් එක්ක ඉන්න. ඔබට දෙවියන් වහන්සේ තුල කිසි නුවණකින් දැනගන්න බැරි සමාදානීය සුවය, ප්‍රීතිය, ආශිර්වාදය ඔබ කෙරේ දෙවියන් වහන්සේ වගුරවයි. ඔබ හිතන්නේ ලෝකයේ ආර්ථිකය කඩා වැටිලා ඉවරයි කියලා. කිසි නුවණකින් දැනගන්න බැරි ආර්ථිකයක් ඔබ තුල ස්වාමීන් වහන්සේ ගොඩනගයි. කිසි නුවණකින් දැනගන්න බැරි ධනයක් ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි. දෙවියන් වහන්සේට පුළුවන්. හලෙලූයා. මම මේකට කියන්නේ මම නම් කොරෝනා කාලේ තමයි මම හොදටම කාලා බීලා ඉන්නේ. ආමේන්. ඕගොල්ලෝ නැද්ද? දෙවියන් වහන්සේ පුදුම දේවල් කරන දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය මේ ඉරපත් කාගෙන ඉරගෙදර ඉඳගෙන මෙන්න අවසානයේදී පොඩ්ඩක් ආයෙ කියවන්න සිස්ටර් ඉමීට එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලාගේ සිතවිලිද ආරක්ෂා කරනවා ඇත. සිතවිලිද ආරක්ෂා කරනවා ඇත. ඉතින් සහෝදරයනි යම් පමණ දේ සැබෑද? ඉතින් සහෝදරයනි යම් පමණ දේ සැබෑද? යම් පමණ දේ ගරු කටයුතු. එයා මොනවද කියන්නේ? යම් කිසි දේ සාධාරණද? ඉතින් සහෝදරයනි යම් පමණ දේ සැබෑද? යම් පමණ දේ ගරු කටයුතුද? යම් පමණ දේ සාධාරණද? යම් පමණ දේ පිරිසුදුද? යම් පමණ දේ ආදරණීයද? යම් පමණ දේ යාපත්ද? කීර්තියක් ඒක තමයි කියන්නේ කියලා කියන්නේ. දැන් ඔයගොල්ලන්ට යාපත පමණක් කරගෙන යන්නලු. මොකද්ද ගරු කටයුතු? ඒක කරන්න. මොකක්ද හොඳ? ඒක විතරක් කරන්න. ඔයගොල්ලන් අර වැරදි පැත්තට නිකම්වත් ඇරිලා බලන්න එපාලු. මොකක්ද හොඳ දේ? ඒක විතරක් කරගෙන යන්න. ඒක විතරක් කරගෙන යන්න. ඒක විතරක් කරගෙන යන්න. ඒක ගරු කටයුතුද? ඒක කරන්න. ඒක සාධාරණද? ඒක කරන්න. ඒක පිරිසුදුද? ඒක කරන්න. ඒ හොඳ දේ පමණක් සබාව කරගෙන යන්න කියන එක තමයි පෞල්තුමා කියන්නේ. මාව එළියට ගණ්ඩකෝ කියලා එක වචනයක් කියන්නේ නැහැ. මම ඉන්නේ දුකී, මම ඉන්නේ කඳුළු සලාගෙන එකක්වත් කියන්නේ නැහැ කාටවත්. කිතුණෙක් වුණාම එහෙමයි ජීවත් වෙන්න ඕනේ. අද කිතුණෝ ඉන්නේ නිතරම අපිට නෑ එහෙම නෙමෙයි ඉන්න ඕනේ. ප්‍රීතියෙන් ඉන්න. ප්‍රීතියෙන් ඉන්න. පෞල්තුමා ප්‍රීතියෙන් තමයි ඉන්නේ. ඒ ප්‍රීතිය තමයි මිනිස්සුන්ට කතා කරන්නේ. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය කාලෙන් කාලයට සභාවට පීඩාවන් තිබෙනවා. කාලෙන් කාලයට මේ ලෝකේ ප්‍රශ්න කුණාටු එනවා. එක්තරා යුගයක හිට්ලර් හිටපු කාලේ. හිට්ලර්ලා හිටපු කාලේ යුදෙව්වන් ලක්ෂ 600ක් හිට්ලර් හිටපු කාලේ යුදෙව්වන් කිතුණුවන් ලක්ෂ 600ක් මැරුවා එකපාරට. ගෑස් ගහලා. සභාව නතර වුණාද? උන්වහන්සේගේ රාජ්‍ය වර්ධනය නැති වුණාද? කිසිවෙකුට නතර කරන්න බෑ. හිට්ලර් නෙමෙයි හිට්ලර්ගේ බාප්පාවත් ඒව නතර කරන්න හම්බෙන්නේ නැහැ. ඒ මරුණ මිනිස්සු දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඇති. නමුත් ස්වාමීන් වහන්සේගේ සේවයේ සභාව වර්ධනය කියන එක අද වෙනකම් ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා කිසිවක් ගැන කනගාටු වෙන්න එපා. ඒක තමයි හිට්ලර්ගේ කාලේ ලක්ෂ 600ක් එකපාරට මැරිලා ගියාමත් දෙවියන් වහන්සේ කියන්නේ මොනවද? අඬන්න කියලාද කියන්නේ? ස්වාමීන් වහන්සේට ස්තුති දීම සමග යාඥාවෙන් කන්නලව්වෙන් ඉන්න. කිසි නුවණකින් දැනගන්න බැරි දේවල් ලෝකෙ මං කරනවා. අද වෙනකොට ලෝකෙ පුරාම කිතුණෝ ඉන්නවා. ලෝකෙ පුරාම ස්වාමීන් වහන්සේගේ සභාවන් පිටේලා තියෙනවා. ඒක තමයි අපේ නුවණින් දැනගන්න බැරි දේවල්. හිතන්නේ ලක්ෂ 600ක් එකපාරට මරුණාම හිතන්නේ එතන ඉවරයි කියලා. ලෝකෙ මෙච්චර ජනගහනයක් මරුණාම ඔක්කොම ඉවරයි කියලා හිතනවා. ලෝකේ ආර්ථිකය මෙහෙම වුණාම ඔක්කොම ඉවරයි කියලා හිතනවා. නෑ නුඹලාගේ නුවණින් දැනගන්න බැරි දේවල් මං කරන්න පුළුවන් මට. මොකද මැවුම්කාර වූ දෙවියන් වහන්සේ මේ මුළු පොළොවට හිමිකම් කියන රජුන්ගේ රජ ජේසුස් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. ඔබට ඉතා ළඟම ඉන්නවලු. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අපේ ජීවමාන දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා
ආවල් කෙනා නැති වුණා. ආවල් කෙනා නැති වුණා කියලා කනසල් වෙන්න එපා, කනගාටු වෙන්න එපා. කිසිම දෙයක් ගැන කනසල් වෙන්න එපා, කනගාටු වෙන්න එපා. ස්තුති දෙන්න. ස්තුති දෙන්න. ඔබ දන්නවද? ස්තුති දීගෙන ප්‍රීතියෙන් ඉන්නකොට හොඳම ඖෂධ දේ නිරෝගීකමෙන් ඉන්නට මොනවද කියලාද ඔබ හිතන්නේ? hina වෙලා ඒක තමයි හොඳම ඖෂධය. ප්‍රීතියෙන් ඉන්න එක තමයි. සමහර ડોක්ටර්ස්ලා බලලා කියනවා පුතා කල්පනා කරන්න එපා වැඩි. යන්න. එහෙමනේ කියන්නේ. ස්පෙෂලිස්ට්ලා. දන්නවා ලෙඩක් නෑ. මම කල්පනා කරන එක තමයි ඔබට ලෙඩක් කියලා දෙන්නේ. ප්‍රීතියෙන් ඉන්නකොට ඔබට සුවය තිබෙනවා. ප්‍රීතිය තිබෙනවා, නිදාස තිබෙනවා. ඒක තමයි අත්‍යවශ්‍ය කාරණාවක් ඔබට ප්‍රීතිය කියන එක. ඒ ප්‍රීතිය අයිමි කරගන්න ඉඩ දෙන්න එපා. පවුල තුල, අස්තකර්මාන්ත තුල, රැකියාව තුල, සභාව තුල ඒ තියෙන බැඳීම ප්‍රීතිය නැති කරන්න ඉඩ දෙන්න එපා. ඔබ ප්‍රීති වෙන්න. නිතරම ප්‍රීති වෙන්න. ඒ නතර කරපු තැනින් පොඩ්ඩක් අන්තිම පදේ කියවන්න සිස්ටර් තරහනතු ඒ 9 වෙනි පදේ. නුඹලා ඉගෙන ගත්තා වූ, පිළිගත්තා වූ, මා තුළ තිබෙන බව ඇසුවා වූ, දුටුවා වූ දේවලුත් කරපල්ලා. එවිට සමාදානයේ දෙවියන් වහන්සේ නුඹලා සමග සිටිනවා ඇත. නුඹලා ඉගෙන ගත්තා වූ, පිළිගත්තා වූ, මා තුළ තිබෙන බව ඇසුවා වූ, දුටුවා වූ දේවලුත් කරපල්ලා. මා තුළ ඇසුවා වූ, දුටුවා වූ දේවලුත් කරන්නලු. ඉගෙන ගත්තද බයිබලයේ තියෙන ඔව්. මා තුළ දුටුවා වූ, ඇසුවා වූ, පාවුල්තුමා බයිබලයක් වෙලා ඉවරයි. පාවුල්තුමා දෙවියන් වහන්සේගේ ජීවිත රටාවට ඇවිල්ලා ඉවරයි. මාව දැක්කා වූ, දුටුවා වූ දේවලුත් ඔයගලන් කරන්න කියලා කියනවා. මේක කියන්න පුළුවන්ද කිතුණේකට අද? මන් දිහා බලන්න. දෙවියන් වහන්සේ වගේ ඉන්න මිනිස්සෙක් තමයි පාවුල්තුමා. ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාවයට වෙනස් වෙලා පාවුල්තුමා. ඒකයි කියන්නේ මා තුළ දැක්කා වූ, දුටුවා වූ දේවලුත් ඔයගලන් කරන්න. එවිට ඔයගලන්ට මේ ප්‍රීතිය ලැබෙයි. ආමේන්. හalleluya. දෙවියන් වහන්සේගේ සභාව, මුල් සභාව කොයිතරම් ආත්මිකව පිපිදීමක් ඇති වෙලා තියෙනවද කියලා මොහොතක් කල්පනා කරලා බලන්න. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, ඔබේ ප්‍රීතිය කිසිවෙකුට නැති කරන්න බෑ. දෙවියන් වහන්සේ තුල ප්‍රීති වෙන්න ඉගෙන ගන්න. දෙවියන් වහන්සේත් එක්ක ඇලුම් වෙලා ප්‍රීති වෙන්න ඉගෙන ගන්න. ඒ ප්‍රීතිය කිසිම විටක නැති වෙන්නේ නැහැ. ඔබට තිබුණත් නැතුණත්, ඔබ කොහේ හිටියත්, මේ පොළවේ කෙළවර හිටියත් ඔබේ ප්‍රීතිය කිසිවෙකුට නැති කරන්න බෑ. දෙවියන් වහන්සේත් එක්ක ගියොත් මේ ලෝකේ අවුරුදු 10 ගාණක් ඉස්සරහට ඇවිල්ලා මේ ලෝකෙම අද ප්‍රීතිය නැති වෙලා තියෙන වෙන මොකුත් නෙවෙයි. දෙවියන් වහන්සේව අහිමි කරලා, දෙවියන් වහන්සේව අයින් කරලා තමයි ඔවුන් ප්‍රීතිය හොයාගෙන යන්නේ. ඒක තමයි මුළු ලෝකයාගේම ප්‍රීතිය අද නැති වෙලා තියෙන්නේ. ඔවුන් ධනය, බලය, නිලය, ඩොලර් ඔය හොයා ගියා. මුළු ලෝකයාගේම ප්‍රීතිය ඩොලර් වල නැහැ. ධනය තුල නැහැ. සියල්ල තුල නැහැ. ඇමරිකාව තුල නැහැ. එංගලන්තය තුල නැහැ. ප්‍රීතිය සියලු රාජ්‍යයන් වල නැති වෙලා ගිහලා. නමුත් කිතුණුවාගේ තුල මේ ප්‍රීතිය නැති වෙන්න බෑ. මොකද දෙවියන් වහන්සේ ඩොලර් එක තුල නෙවෙයි ප්‍රීතිය තියෙන්නේ. ධනය තුල නෙවෙයි ප්‍රීතිය තියෙන්නේ. දෙවියන් වහන්සේ තුලයි ප්‍රීතිය තියෙන්නේ. මොකද ප්‍රීතිය තමයි දෙවියන් වහන්සේ. අපේ සතුට තමයි දෙවියන් වහන්සේ. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, මා තුල දැක්කා වූ, දුටුවා වූ දේවලුත් ඔයගලන් කරන්නලු. කරපල්ලා. එවිට සමාදානය දෙවියන් වහන්සේ එවිට සමාදානයේ දෙවියන් වහන්සේ නුඹලා සමග සිටිනවා ඇත. හalleluya. ඒ සමාදානයේ දෙවියන් වහන්සේ ඔබ සමගම ඉන්න ඕනේ නම් ඒ දෙවියන් වහන්සේට විතරක් මොරගසන්න, යාඥා කරන්න, ස්තුති දීම සමග සියල්ල ඉවසිලිවන්තකම ඉන්න, මේ ගුණාංග වලින් පිරීලා ඉන්න ඔබත් එක්කම දෙවියන් වහන්සේ ඉන්නවා. දැන් පාවුල්තුමාත් එක්ක ඉරගෙදර දෙවියන් වහන්සේ ඉන්නවද නැද්ද? ඉන්න නිසානේ කියන්නේ ඔබ සමග ඉන්නවා කියලා. මාත් එක්ක ඉන්න දෙවියන් වහන්සේ ඔබ සමගත් ඉන්නවා. පාවුල්තුමා බය නැතුව කියනවා. මොකද උදානවා වන් ඉරගෙදර එළියට එනවා කියන එක. හalleluya. ස්වාමීන් වහන්සේ අපි යම් යම් තත්ත්වයන් උඩදී ගෙනියනවාද? ඒ තත්ත්වය තුල අපි යමු. ඒ අභිභව අපි ආයුතු. පීඩාව නැති වෙන්න යන්නේ නැහැ. ප්‍රශ්න කියන එක නැති වෙන්න යන්නේ නැහැ. කුණාටුව කියන එක නැති වෙන්න යන්නේ නැහැ. ලෝකේ අර්බුදවල නැති වෙන්න යන්නේ නැහැ. කාලෙන් කාලෙට එක එක විදිහට අර්බුදවල එනවා. නමුත් ඒ සියල්ලේ තුල දෙවියන් වහන්සේ ඔබට ළඟව ඉන්නවා. ආමේන්. හalleluya. අපි දෙවියන් වහන්සේට අපේ ජීවිතවල බාර දෙමුද? අපි දෙවියන් වහන්සේට ස්තුති කරමුද සියල්ලේදී? අපි සියල්ල තියෙන කොටත් නැති වෙන කොටත් දෙවියන් වහන්සේට අපි ගෞරව කරමුද? අපේ ප්‍රීතිය කාටවත් නැති කරන්න බෑ. ඒක අපිට අනිවාර්ය එකක්. දෙවියන් වහන්සේ අපිට දුන්නු දෙයක්. ගැලවීම තුල සියලු මනුෂ්‍යයන්ට දෙන්න උත්සාහ කරන්නේ ඔන්න ඔය ප්‍රීතිය තමයි. ඒ ප්‍රීතිය හිමි කරගත්ත සභාවක් ඇටේට ඒ ප්‍රීතිය තුල අපි පාවුල්තුමා සහ ඇදහිලිවන්තයන් අතරේ තිබුණු ඒ ලෙංගතුකම මොනතරම් අනර්ගද? මගේ ඔටුන්න, මගේ ප්‍රේමවන්තයනි, මට ඉතා ඇලුම් වන්නා වූ මගේ ප්‍රේමවන්තයනි, ඒ වගේ අපේ අතරේ බැඳීමක් ඇති කරගෙන
සභාවක් ඇටියට අපි නැගිටිමු අපි දෙවියන් වහන්සේට යාඥා කරමු. ස්වාමීන් වහන්සේ අපි සමග ඉන්නවා. ඒ සමාදානිය ඔබට දෙන්න ස්වාමීන් වහන්සේ සූදානම්. ඒ දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා කියන එක අමතක කරන්න එපා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අපේ හදවත් කොයි වගේද තියෙන්නේ කියලා අපි මොහොතක් කල්පනා කරලා බලමු. මේ වචනේ අපි තුල ආක්‍රමණය වෙනවද කියලා මොහොතක් කල්පනා කරලා බලමු. අපි ස්වාමීන් වහන්සේට කොයිතරම් ආදරය කරනවද? මේ පාවුල් තුමාලාගේ ජීවිත කාලෙම දෙවියන් වහන්සේ උදෙසා දෙවියන් වහන්සේගේ රාජ්‍ය උදෙසා දෙවියන් වහන්සේගේ සභාව උදෙසා පුදුම කැපවීමක් කරා. ජීවිතයේ දෙනකම් ඔවුන් දෙවියන් වහන්සේ උදෙසා කැපවීම කරපු පුද්ගලයෝ. අපේ ජීවිතය අපි සභාව වෙනුවෙන් උන්වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් අපි මොන වගේ කැපවීමක්ද කරලා තියෙන්නේ කියලා අපි මොහොතක් කල්පනා කරලා බලමු. අපි වෙනුවෙන් කැපවීම කරලා තියෙන ඕන තරම්. අපේ දරුවන් වෙනුවෙන් අපි කැපවීම කරලා තියෙනවා. අපේ අස්ත කර්මාන්ත වෙනුවෙන් අපි කැපවීම කරලා තියෙනවා. අපේ එක එක කාරණාවන් වෙනුවෙන් අපි කැපවීම කරලා තියෙනවා. අපි උන්වහන්සේගේ සභාව වෙනුවෙන් උන්වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් අපි කොයිතරම් කැපවීමක් විය යුතුද? අපි මොහොතක් කල්පනා කරලා අපි හැරිලා බලමු. ඒ දේ කරනකොට ඒ සභාව උදෙසා අපි කැපවීම කරනකොට අපි මේ වගේ එකිනෙකාට බැඳිලා ප්‍රේමයෙන් ඉන්නකොට අපිට අපේ ප්‍රීතිය කිසිවෙකුට නැති කරන්න බෑ. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. ඒ ප්‍රීතියට අපි ලං වෙන්න. ඒ ප්‍රීතිය ඔබට සදාකාලිකව දෙවියන් වහන්සේ දෙන්න සූදානම්. ඔබ යාඥාවෙන් සිටින්න අපි සභාපාලකතුමාට ආරාධනා කරනවා. අපි নমස්කාරය තුල ඉමු. අපේ දෙවියන් වහන්සේ අපි සමග ඉන්නවා. උන්වහන්සේ තුල අපි මේ වගේ සභාවක් බවට පත් වෙමු. අපි එකිනෙකාට ප්‍රේම කරන එකිනෙකාව ඔටුන්නක් ඇටියට අපි බලමු. එකිනෙකාව අපිට ඇලුම් වෙලා ඉන්නවා කියලා අපි බලමු. ඒ බැඳීම තුල අපේ සභාව යනකොට සභාව තුල මහා පුදුම හාස්කම් සිද්ධ වෙන්න යනවා. පුදුම ලකුණු සිද්ධ වෙන්න යනවා. පුදුම වර්ධනයක් ඇති වෙන්න යනවා. පුදුම පිබිදීමක් ඇති වෙන්න යනවා. ඒ කාරණාවට අපි සියලු දෙනාම එක්ස්විත් වෙලා සියලු දෙනාම එකට අපි වැඩ කරලා අපි උන්වහන්සේගේ රාජ්‍ය උදෙසා කැපවීමක් කරමු. ස්තුති වේවා ස්වාමීනි. ඔබට ප්‍රශංසා වේවා. මහිමය වේවා ස්වාමීනි. ස්තුති වේවා ස්වාමීනි. ඔබට ස්තුති කරනවා දෙවියන් වහන්සේ. මහිමය වේවා. ඔබට ගෞරව කරනවා දෙවියන් වහන්සේ. ස්තුති ජේසුනි.